අද දවසේ අපේ පොඩි අද තාක්ෂණික ගැටලු කිහිපයක් තියෙනවා. අපි ඒවත් එක්ක අද දවසේ වැඩ ටික කරන්නේ. පුතාලා ප්‍රවීන් ඔයා මේවා කරලා ඔයාට ඇහෙනවද කියලා බලන්න ඕනේ. හරි. පුතේ ඔයගොල්ලෝ හැමෝටම සුබ සන්ධ්‍යාවක් ආයිබෝවන්. අද දවසේ මම පන්ති කරන තැන විදුලිය විසන්ධි වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මම අද විශේෂ තැනක් තෝරගත්තා. ඕගොල්ලන්ගේ ක්ලාස් එක පාඩු නොවෙන්න ඕගොල්ලන්ගේ වැඩ ටික කරන්න. ඉතින් මම විනාඩියක් දෙකක් ගන්නෙ අපේ අනිත් ළමයි ටිකක් ක්ලාස් එකට එනකන් අපිට සම්බන්ධීකාරකතුමා ළමයි කීයක් සහභාගී වෙලාද? ළමයි 55ක් ඉන්නවා. ගොඩක් ස්තුතියි. පුතේ මගේ ප්‍රධාන මධ්‍යස්ථානයේ අද විදුලියේ විසන්ධි වෙලා ඒ තමයි කුඩා පාඩුව ඒත්තු කාලේ වැල්ල වීදියේ කියන ප්‍රධාන මධ්‍යස්ථානයේ විදුලියේ විසන්ධි වෙලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා තව චූටි වෙලාවකින් විදුලිය එයි කියලා. ඒ විදුලිය ආපු ගාම අපි අනිත් ළමයි ටිකක් සම්බන්ධ වෙයි. පුතේ අද ගොඩාක් ළමයි තමන්ගේ ලියාපදිංචි කටයුතු සිද්ධ කරන්නට ආවා. ළමයි 100කට වඩා දරුවෝ ප්‍රමාණයක් ලියාපදිංචි කටයුතු සඳහා පැමිණිලා තියෙනවා. ඉතින් ඒ හැමෝටම ස්තුතියි. කියන විදිහට වැඩ කරනවා, කියන විදිහට පිළිවෙලකට වැඩ කරනවා. ඒ දේ අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම 10 වසර දරුවෙක්ගෙන්. පුතාලා මම හිතන්නේ ඔබට මාව පැහැදිලිව ඇති. හිරාන් ඔයාට මාව ඇහෙනවද හිරාන්? මයික් අපි ළමයිගේ ඔක්කොමලගෙම ඩිසේබල් කරලා තියෙන්නේ. කමන්නේ ළමයිට අපි ලින්ක් එක එළියට දීලා නැහැ නේද අද? නෑ. මයික් ඔන් කරන්න ඒගොල්ලන්ට. ඔව්. පුතේ මාව ඇහෙනවද පැහැදිලිව? ඇහෙනවා සර්. ඔව් ඇහෙනවා සර්. පැහැදිලිව ඇහෙනව නේද? කැඩි කැඩි මුකුත් නැහැ. ලස්සනට හොඳට ක්ලියර්. පැහැදිලි වෙනවා. හරි. පැහැදිලි. කොහොම ස්තුතියි හිරාන්. පුතේ එහෙමනම් මම මේ චුට්ටක් බලාගෙන ඉන්නේ 5යි 10 වෙනකන්. 5යි 10ට අද ක්ලාස් එක පටන් ගන්න. අපි 5යි 10ට අද දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න පුතේ. මොකද අපි ළමයි ටිකකට එන්න ඉඩ දීගෙන ඉන්නේ අපේ ක්ලාස් එකට. යන්න පුතේ. පුතේ අපි පවතින තත්වයේ උඩ ඔබට ප්‍රශ්නයක් ඇසීමට අවස්ථාව දෙන්න අපි මෙතන ටෙක්නිකල් ටීම් එක මගේ ඒගොල්ලෝ කරලා තියෙන්නේ මයික්‍රොෆෝන්ස් ඔක්කොම ඕෆ් කරලා තියෙන්නේ. මයික්‍රොෆෝන්ස් ඔක්කොම ඕෆ් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට මයික්‍රොෆෝන්ස් ඕන් කරන්න බෑ. ඔබට ප්‍රශ්නයක් තියෙන වෙලාවකදී මයික්‍රොෆෝන් එක ඕන් කරන්න අවශ්‍ය නම් ඔයාට අත උස්සන්නට පුළුවන්. මාව ඇහෙන්නේ නැත්නම් අත උස්සන්න අර raise hand කියලා එක තියෙනවා පුතේ. raise hand කියන කමාන්ඩ් එක නේද පුතේ? ඒක ඔයා ක්ලික් කරලා පුතේ ඔයාට පුළුවන් මගෙන් ප්‍රශ්නයක් අහන්න. ඒ විදිහටයි ක්ලාස් එක වෙන්නේ පුතේ. අපි අද මේ ක්ලාස් එක කරද්දී ඔක්කොමලගේම මයික්‍රොෆෝන්ස් ඕෆ් කරලා ඔක්කොමලගේම අපි chat disable කරලානේ තියෙන්නේ. කාටවත් chat කරන්නට බෑ. අවධානයෙන් අවබෝධයෙන් යුතුව පුතේ ක්ලාස් එකට අද දවසේ ඔබ සහභාගී වෙයි කියලා මම අපේක්ෂා කරනවා. ඉතින් අද දවසේත් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ක්ලාස් එක කරන්න මගේ ප්‍රධාන සම්බන්ධීකාරකතුමා. එයා තමයි පුතේ මෙතන ක්ලාස් එක සම්පූර්ණයෙන්ම හැන්ඩල් කරන්නේ. ඉතින් මීගමිය මගේ තැන අද ක්ලාස් එක කරගන්න බෑ. හැබැයි වෙනම අපි තැනක් අරගෙන ඒ තැනට බෝඩ් එකක් දාගෙන රෙදි ටිකක් දාගෙන අපි අද දවසේත් දැස්සිය පුතේ ඕගලන්ට තුන්වෙනි ඔන්ලයින් ක්ලාස් එක අද දවසේ ලස්සන පාඩමක් තියෙන්නේ ලස්සනට කියලා දෙන්න අපි අද ලෑස්ති මගේ ටීම් එක මම විශේෂයෙන්ම මතක් කරනවා. ඉරුණි හංසිකා එයා තමයි මගේ සියලුම ලේඛනාධිකාරී විදියට පුතේ හැම දරුවෙක්ම ලියාපදිංචි හැම දෙයක්ම කරන්නේ. තව මාත් එක්ක ඉන්නවා පුතේ ප්‍රධාන සම්බන්ධීකාරකතුමෙක්. ඒ තමයි ක්ලාස් එක සම්පූර්ණයෙන් හැන්ඩල් කරන එකන ඒ ප්‍රවීන් වාස්. ඒත් එක්කම මගේ අනිකුත් කටයුතු සියලුම ඔපරේෂන් ඒවා බලන්නේ පුතේ මනෝජ් සමීර. ඒ තුන්දෙනා විශේෂයෙන්ම මතක් කරනවා අද දවසේ ක්ලාස් එක ඔබට සජීවීව ගේන්න එයාලා තමයි මට සහයෝගය දෙන්නේ. පුතේ මට පෞද්ගලිකව මැසේජස් එනවා. ඒකෙදි කියන්නේ සමහරක් ළමයිට මාව පොඩ්ඩක් ඇහෙන්නේ කැඩි කැඩිලු. චුට්ටක් පුතේ ඒකට හේතුව මට ඔබට පළවෙනි සති දෙකෙත් මේක මතක් කරන්නට බැරුව ගියා. මම අනිත් ක්ලාස් වල නම් දරුවන්ට කියනවා පුතේ ඔබ මාත් එක්ක මේ ක්ලාස් එක සහභාගී වෙන්න වැදගත්ම දේ පුතේ ඔබට හොඳ ප්‍රොපර් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන්න ඕන. පුතේ නේ අපේ ගෙදර ගත්තොත් පුතේ මම ළමයිට ගෙදර ක්ලාස් කරද්දී පුතේ ගෙදර ක්ලාස් වල සමහරක් තැන්වලදී පුතේ සමහරක් තැන්වල කනෙක්ෂන් එකේ අවුල් තියෙනවා. අපේ ගෙදර ගත්තොත් පුතේ
link මට තප්පරයක් දෙන්න පුතේ. ඔතන මම කිව්වා. මේ ඔන්ලයින් කොමර්ස් ක්ලාස් එකට සහභාගී වෙන්න විශේෂයෙන්ම පුතේ ලොකු දෙයක් ඔබෙන් වෙන්නට ඕනේ. ඒ තමයි පුතේ ප්‍රොපර් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක. හොඳට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙන්න ඕනේ. දැන් මට සමහරක් ළමයි පෞද්ගලිකව මැසේජ් කරනවා සර් පොඩ්ඩක් කැඩි කැඩි ඇහෙන්නේ. පොඩ්ඩක් කැඩි කැඩි ඇහෙන්නේ කියලා. ඉතින් මගේ මෙතන ඔපරේට් කරනවා පුතේ 4-5 දෙනෙක් පුතේ ලැප්ටොප්ස් 4-5ක් තියාගෙන ඒගොල්ලෝ ඔපරේට් කරනවා. ඉතින් ඒගොල්ලෝ සිග්නල් එකේ ස්ට්‍රෙන්ත් එක බලනවා. නේද? බලනවානේ සිග්නල් එකේ ස්ට්‍රෙන්ත් එක. ඔව් එතකොට පුතේ මගේ මෙතන හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් හරහා තමයි ඔබට දෙන්නේ. ඉතින් මම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හොඳට දෙද්දී මගේ පුතාලා ගාවත් හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් දෙන්නට ඕන පුතේ මේ පාඩම ගන්න. ඉතින් මගේ පුතේ චූටි උදාහරණයක් කියන්නම්. අපේ ගෙදර අර කතාව කීගෙන හිටියමම අපේ ගෙදර පුතේ මගේ ගෙදර සාලේ පුතේ ඔතන පොඩ්ඩක් මට නොයිස් එකක් එනවා චුට්ටක් අඩු කරලා ඔපරේට් කරන්න. මගේ ගෙදර සාලේ ගත්තොත් පුතේ 3G වැඩ කරන්නේ. ගෙදර සාලේට ඉන්ටර්නෙට් තියෙන්නේ 3G. එතකොට පුතේ මගේ කාමරයට ගියාම පුතේ 2G වැඩ කරන්නේ. මගේ ඇඳේ ඉඳන් ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න ගියොත් පුතේ කෙලින්ම no G. හැබැයි පුතේ අපේ ගෙදර මම උත්තරේ ඉස්සරහා හිටියොත් ඒ කියන්නේ පුතේ මම අපේ ගෙදර පුතේ මිදුලේ ඉඳන් තමයි ක්ලාස් කරන්නේ පුතේ බෝඩ් එකක් දාගෙන ගෙදර මිදුලේ ඉඳන් ක්ලාස් කරන්නේ. එතන හොඳට 4G වැඩ කරනවා. ඉතින් මගේ දරුවෙනි මම ඔබට ආරාධනා කරන ක්ලාස් එකට සහභාගී වෙද්දී ඔබේ ගෙදර හොඳටම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙන තැන ඉඳන් ක්ලාස් එකට සහභාගී වෙන්න. ඊළඟට දෙවෙනි කාරණාව මගේ පුතේ දෙවෙනි කාරණාව අද ක්ලාස් එකේ රෙකෝඩින් එකක් අපේ යනවා පුතේ. රෙකෝඩින් එකක් අපි ගෲප් එකට දානවා. ඔබට පුළුවන් රෙකෝඩින් එකක් අහන්න. මොකද අද ක්ලාස් එකේ මීගමුව පුරාවටම මම මීට කලින් ඔන්ලයින් ක්ලාස් එක කරේ පුතේ කොච්චි කඩියාවට ප්‍රදේශයක. ඒ ක්ලාස් එකේ ළමයි 60ක් 70ක් හිටියා. අද දවසේ පුතේ කොච්චි කඩේටත් පුතේ විදුලිය නැහැ. ඒතර පුතේ අද දවසේ මීගමුවටත් විදුලිය නැහැ. ඉතින් පුතේ කතන්දරේ අද අපේ ප්‍රදේශ ගොඩකට විදුලිය නැති නිසා අපි සජීවී පටිගත කිරීමක් කරනවා ක්ලාස් එක. ඉතින් ළමයිට පුළුවන් මේ පටිගත කිරීමත් සවන් දෙන්න මේ ක්ලාස් එකට සහභාගී වෙන්න. ඉතින් මගේ පුතේ හැමදාම මම මගේ පරණ ළමයිට කියන දේ පුතේ අපිට තියෙන තත්වය හරි බරපතල තත්වයක්. අපිට මේ අධ්‍යාපනයේ පුතේ කොරෝනා කියලා නතර කරන්නට බෑ. පුතේ මතක තියාගන්න තියෙන තත්වයට අනුවර්තනය වෙලා තියෙන තත්වයට හැඩ ගැහිලා පුතේ අපි මේ විදිහට ඉගෙන ගමු චූටි කාලයක් පන්ති පටන් ගන්නකම්. පුතේ මේ දෙයිදී ඔබ හරි අවංක වෙන්න. දෙමව්පියෝ කතා කරලා මගෙන් අහනවා සර් ළමයි කරයිද ඔන්ලයින්? මම ඉතින් ඒ දෙමව්පියන්ට දීපු උත්තරේ තමයි අම්මේ මම හරියට උගන්වනවා. ඉතින් අපේ ළමයි දැනගන්නට ඕන මහන්සි වෙලා වැඩේ කරගන්න. පුතේ ඉතින් දෙමව්පියන්ට අවංක වෙලා ඔබ ඌමනාවෙන් උනන්දුවෙන් මේ වැඩේ කරගන්න. ඉතින් අම්මා තාත්තා මේ වෙලාවේ පුතේ මම ක්ලාස් එක කරද්දි ටීවී එක බලනවා නම් අම්මට තාත්තට කියන්න චුට්ටක් ටීවී එක වහන්න කියලා. ඔබ මාත් එක්ක මේ වැඩේ කරන්නට ඕන. නැත්නම් පුතේ අම්මා තාත්තා ටීවී නොබලන තැනක ඔබ නිදහසේ මේ පාඩම ඇහුම්කන් දෙන්න සහභාගී වෙන්න. එහෙනම් ප්‍රවීණ අපිට පුළුවන් ක්ලාස් එක පටන් ගන්න. කොහොමද අපේ කැඩි කැඩි ඇහෙන ප්‍රශ්න තියෙනවද? ප්‍රොපර් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක 100%ක් ඇහෙනවා. group chat එක disable කරලා. ඔව්. කාටත් chat කරන්න දෙන්න එපා. thank you ප්‍රවීණ. හරි. පුතේ අපි ඉන්නේ ව්‍යාපාර පදනමේ. අපි ඉන්නේ පුතේ ව්‍යාපාර පදනමේ. පළවෙනි නිපුණතාවයේ. පුතේ මම චුට්ටක් පුතාලට මතක් කරන්නම් අපි පහුගිය දවස්වල කතා කරපු දේවල්. දැන් අපි කතා කරන්නේ තුන්වෙනි දවසේනේ පුතේ. ඉතින් මම පරණේවට යන්නේ නෑ පුතේ. මොකද පරණේවට යන්න අපිට වෙලාව නැති නිසා. පුතේ ඔයාලට මතකද දන්නේ නෑ ඉස්සරම ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ පුතේ අවශ්‍යතා හරි සරලයි. මතකද දන්නේ නෑ පුතේ ඉස්සරම ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ අවශ්‍යතා හරි සරලයි.
වීඩියෝ වලට ප්‍රොපර් පේනවද? මේ බ්ලා බ්ලා වෙන්නේ නැහැ නේ වීඩියෝ එක. මම මෙතනින් පුතේ මගේ කැම් එක ඕෆ් කරගන්නවා. මගේ මොබයිල් ඔයා උතනින් ඔපරේට් කරන්න. මොකද එතකොට තව ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හොඳට ප්‍රොපර් එනවනේ ළමයිට. හරිනේ. ඔයා හැම වෙලෙම ස්පීකර් චෙක් කරන්න ළමයිට මොනවා හරි තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් ඔයා බලන්න. හරි. ඔව් thank you. පුතේ ඔයාට මතක නම් පුතේ ඉස්සරම ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ අවශ්‍යතා හරි සරලයි. නේ? මතකද පුතේ? අපේ ආච්චිලා සීයලා ඒගොල්ලන්ගේ අවශ්‍යතා හරි සරලයි. ඒගොල්ලෝ කෑවේ බිව්වේ පුතේ අලබතල ටිකක් හිටවගෙන. ඇන්දේ පැලෙන්දේ මොනවාද පුතේ? කොළ ටිකක් පුතේ කොහොඹ කොළ ටිකක් ඇඟ වටේ උතාගෙන හරි ජොලියේ හරි ආතල් එකේ හිටියා පුතේ මේ මිනිස්සු. එතකොට ඒගොල්ලන්ට ගෙවල් විදියට මොනවද තිබ්බේ පුතේ? ගෙවල් විදියට ඒගොල්ලන්ට තිබ්බේ පුතේ එක්කෝ පැල්පතක් නැත්නම් කුඩාරමක්. පුතේ ඉස්සරම ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ අවශ්‍යතා හරි සරලයි. පුතේ මම මේ කරන්නේ අද දවසේ වැඩ නෙමෙයි පහුගිය සතිවල වැඩයි මම මේ මතක් කරන්නේ. ඉස්සර මිනිස්සුන්ගේ පුතේ අතීත මිනිස්සුන්ගේ පුතේ ඉස්සර මිනිස්සුන්ගේ අවශ්‍යතා උත්තරේ පුතේ හරි සරලයි. ඒ නිසා මොනවද කරේ පුතේ? තමන්ට අවශ්‍ය දේවල් තමා විසින්ම නිෂ්පාදනය කරනවා. පුතේ තමන්ට අවශ්‍ය දේවල් මොනවද කරේ පුතේ? තමන් විසින්ම නිෂ්පාදනය කළා. තමන්ට ඕන දේවල් තමන්ම හැදුවොත් පුතේ අපි ඕකට කියන්නේ ඍජු නිෂ්පාදනය. වෙන නමකින් කිව්වොත් පුතේ ස්වයං නිෂ්පාදනය. පුතේ ඉස්සරම ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ අවශ්‍යතා සරලයි. කෑවේ බිව්වේ අලබතල හිටවගෙන. ඇන්දේ පැලෙන්දේ කොහොඹ කොළ නැත්තම් සත්තුන්ගේ පුතේ. ඔව් හැම සත්තුන්ගේ හැම. ඉස්සර මිනිස්සුන්ගේ අවශ්‍යතා හරි සරලයි. ඒ නිසා මොනවද කරේ මගේ පුතේ? තමාට අවශ්‍ය දේවල් තමාම නිෂ්පාදනය කරා. මට ඕන දේ මමම හදාගත්තා. අපි ඕකට කියනවා ඍජු නිෂ්පාදනය නැත්තම් ස්වයං නිෂ්පාදනය කියලා. ඍජු නිෂ්පාදනය නැත්තම් ස්වයං නිෂ්පාදනය කියලා. පුතේ අතීත ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ අවශ්‍යතා සරලයි. තමාට අවශ්‍ය දේවල් තමාම නිෂ්පාදනය කරා. ඕකට කියනවා ඍජු නිෂ්පාදනය. හැබැයි පුතේ එහෙම නිෂ්පාදනය කරද්දී ඒ මිනිස්සු නිෂ්පාදනය කරේ තමාගේ දක්ෂතාවයයි තමාගේ සම්පතුයි යොදාගෙන පුතේ තමාට වඩාත් හොඳින් නිපදවන්නට පුළුවන් භාණ්ඩ හා සේවා තමා පුතේ නිෂ්පාදනය කරේ. එහෙම නිෂ්පාදනය කරද්දී දක්ෂතාවයේ සම්පතුයි යොදාගෙන තමාට වඩාත් හොඳින්ම හදන්න පුළුවන් දේවල් හැදුවා. පුතේ අපි ඒකට කියන්නේ මොකක්ද? පුතේ අපි ඒකට කියන්නේ පුතේ පුද්ගල විශේෂීකරණය. පුතේ දක්ෂතාවයයි සම්පතුයි යොදාගෙන පුතේ තමාට ගොඩාක් හොඳින්ම හදන්න පුළුවන් දේවල් හැදුවා. අපි ඕකට කියනවා පුතේ පුද්ගල විශේෂීකරණය කියලා. පුතේ පුද්ගල විශේෂීකරණය නිසා ඒ මිනිස්සු තමන්ට හොඳටම හදන්න පුළුවන් දේවල් නේ හැදුවේ. ඒ නිසා මතක තියාගන්න පුද්ගල විශේෂීකරණය නිසා පුතේ ඇති වුණා මොකක්ද? පුතේ පුද්ගල විශේෂීකරණය නිසා ඇති වුණා උත්තරේ භාණ්ඩ අතිරික්තයක්. අතිරික්තයක් කියලා කියන්නේ මොකක්ද පුතේ? මට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් භාණ්ඩ හා සේවා හැදුණා. පුතේ අපි උදාහරණ දෙකක් ගමු. අපේ ක්ලාස් එකේ ඉන්නවා ළමයි දෙන්නේ. කවුද ඉන්නේ? එක්කෙනෙක් හිරන්. අනිත් එක්කෙනා ජීහන්. පුතේ පුද්ගල විශේෂීකරණේ හිරන්ට හොඳටම හදන්න පුළුවන් පුතේ මොනවද? මට ඉතන චිත්‍ර අඳින්න බෑ පුතේ ගණන් ගන්න එපා. හිරන්ට හොඳටම හදන්න පුළුවන් මොනවද? හිරන්ට හොඳටම හදන්න පුළුවන් පුතේ එළවලු. හිරන් හැදුවේ එළවලු. ජෙහන්ට හොඳටම හදන්න පුළුවන් පුතේ මොනවද පුතේ? සත්තු. රටහාවෝ හදන්න පුළුවන්. ඒන් ගියාම පුතේ ඕස්ට්‍රේලියාවේ පූසෝ හදන්න පුළුවන්. පුතේ ජෙහන් හැදුවේ මොනවද? අනිත් පුතේ පොඩි ගැටලුවක් තියෙනවා. කිහිප දෙනෙක් කියනවා ඇහෙන් දෙන්නෙක් ළමයි දෙන්නෙක් විතර අපිට කියන ඇහෙන්නේ නැහැ කියලා. අපිට පොඩි ප්‍රතිචාරයක් ගන්න වෙයි. මයික්ස් ළමයි ඔන් කරලා දෙනවද? මයික්ස් ඔන් කරලා දෙන්න පුතේ ළමයි කීප දෙනෙක් මයික් එක ඔන් කරලා මං කියන එක පැහැදිලිව ඇහෙනවද නැද්ද කියලා චුට්ටක් කියන්න. ඇහෙනවා සර් හොඳට. අනිත් අය ඇහෙනවද? එහෙනම් ඇහෙනවා සර්. ඇහෙනවා සර්. මේ ප්‍රතිචාර දෙන ළමයි එකම එක්කනදී ඇහෙනවා එනවා කියන්නේ නැත්නම් 5-6 දෙනෙක් ප්‍රතිචාර දෙනවද? ඔව්. ඒ දෙන්න 3 දෙනා නැතුව තව දෙන්නෙක් 3 දෙනෙක් මයික් එක ඔන් කරලා මං කියලා දෙන එක හොඳට ඇහෙනවද කියලා ප්‍රතිචාර දක්වන්න. ඇහෙනවා සර්. ඇහෙනවා සර්. පුතේ මේක ළමෙක් දෙන්නෙක් කියනවා ඇහෙන්නේ නැහැ කියලා.
ඒගොල්ලන්ට අර සිග්නල් වල ප්‍රශ්නේ තියෙන්නේ පුතේ හොඳටම කනෙක්ෂන් තියෙන තැනකින් නම් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. හරිද පුතේ මොකද මේ ඇහෙන්නේ නැතුව යන්න බෑ පුතේ මගේ මම ඔයගොල්ලන්ට ක්ලාස් එක ඉවර වෙන්න ඕන මෙන්න තියෙදි මම පෙන්නන්නම් මගේ ක්ලාස් එක. මෙතන පුතේ මම කම්පියුටර්ස් දාගෙන එක්කෙනෙක් සිග්නල් චෙක් කරනවා සිග්නල් වල ස්ට්‍රෙන්ත් එක චෙක් කරනවා. අනිත් එක්කන පුතේ ඔපරේට් කරන ක්ලාස් එක අහගෙන ඉතින් මම ලොකු ටෙක්නොලොජි එකක් අවම සම්පත් යටතේ උපරිම කාර්යක්ෂමතාවයෙන් ලොකු ටෙක්නොලොජි එකක් පාවිච්චි කරලා අපි ක්ලාස් එක කරන්නේ ස්ටුඩියෝ එකක. අපි ස්ටුඩියෝ ලයිට්ස් පාවිච්චි කරලා ඉතින් පුතේ මේ අපි උපරිම ඔබ වෙනුවෙන් කරනවා පොඩ්ඩක් බලන්න අර ඇහෙන්නේ නැති ළමයා යාළුවෙක්ට මැසේජ් එකක් දාලා අඩේ මචං මට ඇහෙන්නේ නැහැ නේ කියලා පොඩ්ඩක් බලලා එයාගෙන් උපදෙස් අරන් පොඩ්ඩක් වැඩිත් එක්ක සෙට් වෙන්න. හොඳටම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙන තැනට සම්බන්ධ වෙන්න. ඔව් ගෑනු ළමෙක් නේද? ඔව්. මටත් එනවා මැසේජස්. මටත් මෙහෙම ඩිස්ප්ලේ වෙනවා. හරි යා. පොතේ අපි යා. පුද්ගල විශේෂීකරණ නිසා බාහන්න ඇති වුණා අතිරික්තයක්. අතිරික්තයක් කියලා කියන්නේ පොතේ Tamanට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ප්‍රමාණයක්. පුතේ හිරාන්ගේ දක්ෂතාවයේ තිබෙන එළවලු හදන්න හිරාන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා එළවලු හිරාන් හැදුවා. මෙන්න පුතේ ඇති වෙන්න කැරට් තියෙනවා. ජෙහාන් පුතේ සත්තු හැදුවා ඇති වෙන්න ජෙහාන් ගාව පුතේ සත්තු තියෙනවා. වැඩේ ෂෝ. දැන් මේ දෙන්නට ලස්සන වැඩක් කරන්නට පුළුවන්. මේ දෙන්න මොනවද කරේ පුතේ? මෙන්න මේ දෙන්න උත්තරේ හුවමාරු කරගත්තා. පුතේ පුද්ගල විශේෂීකරණය නිසා අතිරික්තයක් ඇති වුණා. පස්සේ මිනිස්සු මොනවද කරේ මගේ දරුවනේ? මේ අතිරික්තය හුවමාරු කරගත්තා. අපි ඕකට කියනවා අතිරික්තයේ පුද්ගලයෝ හුවමාරු කරගත්තොත් අපි ඕකට කියනවා පුතේ මොකක් කියලාද? බහණ්ඩ හුවමාරුව කියලා. බහණ්ඩ හුවමාරුව කියලා. පුතේ පුද්ගලයෝ තමා ගාව තියෙන වැඩිපුර දේ අනිත් එක්කෙනාට දීලා අනිත් එක්කෙනා ගාව වැඩිපුර තියෙන දේ පුද්ගලයා ගත්තොත් පුතේ අපි ඕකට කියනවා බහණ්ඩ හුවමාරුව කියලා. මගේ පුතේ ව්‍යාපාර පටන් ගත්ත පළවෙනිම තැන උතන. ව්‍යාපාර පටන් ගත්ත පළවෙනිම තැන උතන. මොකක්ද පුතේ කරේ? බහණ්ඩ හුවමාරු කරගත්තා. ඔය තමා ව්‍යාපාර විකාශනයේ පළවෙනිම තැන පළවෙනිම අදියර. පුතේ ඉස්සර අතින් හදපු භාණ්ඩ හා සේවා ඉස්සර අතින් දෑතින් හදපු ඒවා මට මතකයි පුතේ අපේ මීගමේ ඉස්කෝලයක් තියෙනවා ප්‍රසිද්ධ ඉස්කෝලයක් ලෝයලා ඉස්කෝලේ. මට මතකයි මම පොඩි කාලේ මම පොඩි කාලේ මම 5 වසර වගේ ඉද්දි පුතේ 5 වසර කියලා කියන්නේ පුතේ 1999 වගේ. ඔයගොල්ලෝ ඉපදිලාද පුතේ? 99 ඉපදෙන්න හිතලස් නැහැ. 2000 කීයද? හරි 2006 ඉපදිලා තියෙන්නේ. හරි. ඔයා 4 කියන්නේ මේගොල්ලෝ 6නේ. හරි. පුතේ එතකොට මගේ පුතේ මම ලෝයලා එකට ගියා පුතේ. එතකොට ලෝයලා එක මඩ වගුරක් ඉස්කෝලේ හදන්න සැලසුම් කරලා ඉස්කෝලේ පොඩි බිල්ඩින් තියෙන කාලේ 1999 පුතේ එදා ලෝයලා එකේ තියෙනවා පුතේ අත්හුරු ක්‍රමය පෙන්නනවා. අත්හුරු ක්‍රමය කියලා කියන්නේ පුතේ අතින් බහන්න නිෂ්පාදනය කරපු යුගයේ පෙන්නුවා. පුතේ මිනිස්සු රෙදි හැදුවේ අතින්, බට පණුවන් අරගෙන රෙදි හැදුවේ අතින්, නූල් හැදුවේ අතින්. හැබැයි පුතේ ඉස්සර අතින් කරපු හැම දෙයක්ම දැන් කරන්නේ පුතේ මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදාගෙන ඉස්සර අතින් කරපු ඒවා දැන් කරන්නේ පුතේ මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදාගෙන. පුතේ දැන් අපිට තාක්ෂණයේ නැතුව මුකුත් කරන්න බෑ. ඉස්සර අතින් කරපු හැම දෙයක්ම පුතේ අපි හැම දෙයක්ම වර්තමානයේ කරන්නේ තාක්ෂණය යොදාගෙන. පුතේ බහන්න ඇණවුම් කරන්නේ ඕඩර් කරන්නේ පුතේ තාක්ෂණයෙන්. සල්ලි ගෙවන්නේ තාක්ෂණයෙන්. පුතේ බහන්න ඇණවුම් කරන්නේ තාක්ෂණයෙන්, සල්ලි ගෙවන්නේ තාක්ෂණයෙන්, ප්‍රචාරණය කරන්නේ තාක්ෂණයෙන්. මේ නිසා මුළු ලෝකෙම මොකක් වෙලාද පුතේ? මතකද වචනේ? මේ නිසා මුළු ලෝකෙම විශ්ව ගම්මානයක් වෙලා. අපි ඉන්නේ කොහෙද පුතේ? ග්ලෝබල් විලේජ් එකක. පොළවේ පය ගහලා හිටියට පුතේ බඩු ඕඩර් කරන්නේ ස්වර්ගයේ ඉඳගෙන. ඇයි මම මෙහෙම කිව්වේ? අපි යන්නේ පුතේ අද වෙළඳපොළ අවකාශයට ස්පේස් එකකට යන්නේ පුතේ. වෙළඳපොළ අවකාශයට ගිහිල්ලයි අපි බඩු ඕඩර් කරන්නේ. පුතේ ඊළඟ කාරණාව මගේ රත්තරන් දරුවෙනි මතක තියාගන්න බහන්න ඇණවුම් කරන්නේ තාක්ෂණය යොදාගෙන, මුදල් ගෙවන්නේ තාක්ෂණය යොදාගෙන, ප්‍රචාරණය කරන්නේ තාක්ෂණය යොදාගෙන. මේ නිසා මගේ දරුවෙනි මුළු ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත් වෙලා. ඊළඟට මම පුතාලට කියලා දුන්නා ව්‍යාපාර විකාශනයේ ප්‍රධාන අදියර 4. ව්‍යාපාර විකාශනයේ පුතේ ප්‍රධාන අදියර 4ක් තියෙනවා. මොකක්ද පුතේ ව්‍යාපාර විකාශනයේ ප්‍රධාන අදියර 4? පුතේ විභාගයට අනිවාර්යයෙන්ම අහනවා. එක තමා පුතේ ව්‍යාපාර විකාශනයේ පළවෙනිම අදියර බාටර් ක්‍රමය නැත්නම් අපි කියනවා පුතේ බහණ්ඩ හුවමාරුව. දෙක තමා පුතේ ව්‍යාපාර විකාශනයේ දෙවෙනි අදියර මුදල් පාවිච්චි කිරීම. පුතේ අපි කියනවා මුදල් භාවිතා කිරීම. තුන තමා පුතේ කාර්මික විප්ලවය. හතර තමා පුතේ
තොරතුරු තාක්ෂණ යුගය. තොරතුරු තාක්ෂණ යුගය. මේ තමා පුතේ ව්‍යාපාරයක ප්‍රධානම අවස්ථා හතර. බහන්න හුමාරුවට අපි කියමු පුතේ barter system කියලා. මුදල් භාවිතයට අපි ඉංග්‍රීසියෙන් කියමු using money කියලා. කාර්මික විප්ලවයට අපි ඉංග්‍රීසියෙන් කියමු industrial revolution කියලා. තොරතුරු තාක්ෂණ යුගයට අපි ඉංග්‍රීසියෙන් කියමු e-business කියලා. නැත්නම් e-commerce කියලා. මේ තමා ව්‍යාපාර ආපු ගමන් මග. ඉරිගහන පේපරේට අහනවා මේකෙන් ප්‍රශ්න දෙකක්. අද ඔබට ටියුට් එකක් අතේ තියෙනවා. අද ඔබට ටියුට් එකක් අතේ තියෙනවා. අපි ටියුට් එක පුළුවන් නම් ක්ලාස් එකේ වෙලා අද සාකච්ඡා කරමු. නැත්නම් ලබන සතියේ ටියුට් එක අපි සාකච්ඡා කරනවා. අනිවාර්යයෙන්ම. මගේ පුතේ ඉරිගහන පේපරේ අහනවා ප්‍රශ්න දෙකක්. ඒ තමයි ව්‍යාපාර පටන් ගත්ත තැන කොතනද කියලා. පුතේ ව්‍යාපාර පටන් ගත්තේ පුතේ මෙන්න මෙතනදී උත්තරේ බහන්න හුමාරුයි. හැබැයි අනිවාර්යෙන් අහනවා තව තැනක්. දැන් අපි 21 වෙනි සියවසේ ඉන්නේ කොතනද කියලා. පුතේ අපි ඉන්නේ කොහෙද පුතේ? 4 වෙනි තැන තොරතුරු තාක්ෂණ යුගය, විද්‍යුත් වාණිජ්‍ය යුගය. ওই ටික කතා කරා. මම මේ අද නැවත ඔබට උගන්වන්නේ පහුගිය දේවල් මතක් කරන්න. ඒකට මට තව විනාඩි 5යි යන්නේ. ඊළඟට අපි කතා කරා පුතේ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? පුතේ මතකද ව්‍යාපාරයක් කියලා කියන්නේ මොකක්ද කියලා? මිනිස්සුන්ට තියෙනවා අවශ්‍යතා හා වුමනා. ඉතින් මේ අවශ්‍යතා වුමනා පුතේ තෘප්තිමත් කරන්න එක්කෝ භාණ්ඩයක් නැත්නම් පුතේ සේවාවක් බඩුවක් නම් හදන්න ඕනේ සේවාවක් නම් සපයන්නට ඕන මේ ඔක්කොම වෙන්නේ මුදල් පදනම් කරගෙන අපි ඕකට කියනවා ව්‍යාපාරයක් කියලා. පුතේ ව්‍යාපාරයක නිර්වචනය මට දෙන්න බැරිද? මට සෝස් කරන්න බැරිද මේ හෑන්ඩ් කී එකක් ගන්න? ඔව්. දෙපාරේ අවශ්‍ය නැද්ද? කොහොමද අපි මේවා කරන්නේ? ASCII බලන්න. පුතේ ව්‍යාපාරික නිර්වචනයේ පුතේ මාත් එක්ක කියමු ව්‍යාපාරික නිර්වචනයේ ව්‍යාපාරයක් කියලා කියන්නේ මිනිස්සුගේ අවශ්‍යතාව වුමනා තෘප්තිමත් කරන්න. අවශ්‍යතාව වුමනා ඉටු කරන්න භාණ්ඩයක් හරි සේවාවක් හරි එක්ක පුතේ භාණ්ඩයක් නම් නිෂ්පාදනය කරන්න ඕනේ සේවාවක් සපයන්නට ඕන. මේ දෙක වෙන්නේ පුතේ මුදල් පදනම් කරගෙන ඒ නිසා අපි කියනවා පුතේ ආර්ථික කටයුත්තක් කියලා. පුතේ මේ තමයි ව්‍යාපාරයක නිර්වචනය. ව්‍යාපාරික නිර්වචනය මොකද්ද පුතේ? මාත් එක්කම කියමු. මිනිස් අවශ්‍යතා සපුරාලන්න භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හෝ සැපීම ආශ්‍රිත ආර්ථික කටයුත්තකි. ලකුණු දෙකයි. අනිවාර්යයෙන්ම ලකුණු දෙකක් ඔයාට එනවා. මේ ලකුණු දෙක ගන්න ඕන. ආයි කියපු දේ ව්‍යාපාරික නිර්වචනය. මිනිස් අවශ්‍යතා සපුරාලන්න භාණ්ඩ හරි සේවා හරි නිෂ්පාදනය හෝ සැපීම ආශ්‍රිත ආර්ථික කටයුත්තකි. ඊළඟට අපි කතා කරේ ව්‍යාපාරයක පුතේ අරමුණු. පුතේ ව්‍යාපාරයක ප්‍රධාන අරමුණු දෙකයි. මට තුමාට දෙන්න බෑනේ මගමේ. ව්‍යාපාර ප්‍රධාන අරමුණු දෙකයි. සෙසු අරමුණු තුනයි. ව්‍යාපාරයක පුතේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. සෙසු අරමුණු තුනක් තියෙනවා. ව්‍යාපාරික ප්‍රධාන අරමුණු දෙකයි සෙසු අරමුණු තුනයි. ප්‍රධාන අරමුණු දෙක මොකද්ද පුතේ? එක තමයි පුතේ ව්‍යාපාරික ප්‍රධාන අරමුණ එක ලාභ ලැබීම. එක මොකද්ද පුතේ? ලාභ ලැබීම. දෙක මොකද්ද මගේ පුතේ? ව්‍යාපාරික දෙවෙනි අරමුණ පුතේ පාරිභෝගිකයව තෘප්තිමත් කිරීම. ව්‍යාපාරික ප්‍රධාන අරමුණු දෙකයි. මොනවද පුතේ ව්‍යාපාරික ප්‍රධාන අරමුණු දෙක? ලාභ ලබන එකයි පාරිභෝගික තෘප්තිය කියලා නම් වන එකයි. ගිය සතියේ ඉගෙනුවා. හිතන්න පුතේ නිගම්බු හෙරිටන්ස් හෝටලයේ හෙරිටන්ස් හෝටලේ ප්‍රධානම අරමුණ මොකක්ද පුතේ? ලාභ ලබන එක. හෝටල් එකට අඩිය තිබ්බා. අඩිය තිබ්බනේ 20000ක් දෙන්න. ඇතුළට යදි තව 10000ක් දෙන්න. ඇඳේ නිදා ගන්නයිද? තව 15000ක් දෙන්න. නාන්නයි අම්මෝ තව 20000ක් දෙන්න. දැන් ගෙදර යන්නයිද? එහෙනම් තව 30000ක් දෙන්න. යද්දි පුතේ බිල කීයද? 99999. හෝටල් එකේ ප්‍රධාන අරමුණ මොකද්ද මගේ පුතේ? ලාභ ලබන එක. දෙක මගේ පුතේ හෝටල් එකේ ප්‍රධාන අරමුණ පාරිභෝගිකයව තෘප්තිමත් කරන එක. පුතේ අපි හෙරිටන්ස් හෝටල් එකට යනවා. මම මගේ 10 වසරේ අපේ අලුත් තාසකේ ළමයිගේ ට්‍රිප් එක යන්න ලෑස්ති කරලා තියෙන හෙරිටන්ස් හෝටල් එකට. දැන් පුතේ අපි යන්න යනවා අගෝස්තු වල. පුතේ යන්න යද්දි මෙන්න පුතේ අපි හෝටල් එකටම යද්දි පුතේ ලස්සන අත්තල ටිකක් ආයිබෝවන් කියලා අපිව පිළිගන්නවා. පිළිගෙන අපිව අතින් අල්ලගෙන පුතේ ගිහිල්ලා පුතේ අපිව පූල් එකට දාලා නාවනවා. සබන් දාලා ලස්සනට අපිව නාවනවා. නාවල ඊට පස්සේ පුතේ අපිව කාමරයකට ගෙනියලා අපිට ලොකු ටීවී වලින් පුතේ ලස්සන ෆිල්ම් පෙන්නනවා. ඊට පස්සේ පුතේ ඊළඟට අපිට පුතේ ලොකු ඇඳවල් දාලා අපිට නිදා ගන්න පහසුකම දෙනවා. පුතේ ඊට පස්සේ අපිට ඇති වෙන්න හොඳ ලස්සන ප්‍රණීත කෑම කන්න දෙනවා. මේ ඔක්කොම කරේ ඇයි පුතේ?
ව්‍යාපාරයක දෙවෙනි අරමුණ සාක්ෂාත් කරගන්න මොකද්ද පුතේ අරමුණ පාරිභෝගිකයව තෘප්තිමත් කරන එක. ව්‍යාපාරයක ප්‍රධාන අරමුණු දෙකයි ලාභ ලබනවා පාරිභෝගිකයව තෘප්තිමත් කරනවා. ඊළඟට පුතේ අපි සෙසු අරමුණු තුනක් කතා කරා. සෙසු අරමුණු වලට බලන්න පොතේ ලියලා තියෙනවා උපාරමුණු කියලා. නැත්නම් අපි ලියලා තියෙනවා ඉලක්ක කියලා. පොතේ ව්‍යාපාරික සෙසු අරමුණු මොනවද? පොතේ සෙසු අරමුණු තමා එක නැත්නම් අපි කියනවා උපාරමුණු නැත්නම් අපි කියනවා ඉලක්ක කියලා. පළවෙනි ඉලක්කය තමා පොතේ භාණ්ඩයක් හරි සේවාවක් නම් ඒ භාණ්ඩේ හෝ සේවාවේ ගුණත්වය ඉහළ නම් වන එක. පොතේ භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නම් වන එක. පොතේ අපි යනවා කඩේකට ඉදියප්ප ගන්න. පොතේ ඒ ඉදියප්ප අපි ගන්න ඉදියප්ප නිකන් ආප්ප වගේ වෙන්න බෑ වැඩේ අවුල් පොතේ. එහෙම වෙන්න බෑ. හොඳට ක්වොලිටි එකට පොතේ ඉදියප්ප ටික තියෙන්නට ඕන. අපේ අරමුණක් තමා පොතේ අපේ අරමුණක් තමා මොකද්ද? අපේ අරමුණක් තමා ව්‍යාපාරික අරමුණක් තමා මගේ පුතේ භාණ්ඩයක හෝ සේවාවක ගුණත්වය වැඩි කරන එක. පුතේ අපි යනවා ජෙනට්ටක්කගේ කඩේට ජෝඩු පනිස් එකක් ගන්න. මාර වැඩේ ජෝඩු පනිස් එකක් ගත්තට ජෝඩු පනිස් එකේ ජෝඩුව ගලව ගන්න බෑ. ලොකු ප්‍රශ්නයක් වෙන්නේ පුතේ. පුතේ එහෙම වෙන්න බෑ. ව්‍යාපාරයක් භාණ්ඩයේ පුතේ ගුණත්වය වැඩි කරන්නට ඕන. අපි යනවා රාජගේ පරාට කඩේට. රාජගේ පරාට කඩේට යනවා පුතේ. මොකටද පුතේ? තේ එකක් බොන්න. පුතේ එයා තේ මිලිලීටර් 100ට සීනි කිලෝ 5ක් විතර දාලා පුතේ තේ එක බී ගන්න බෑ. පුතේ එහෙම වෙන්න බෑ. පුතේ භාණ්ඩ හා සේවාවල ගුණත්වය වැඩි කරන්නට ඕන ව්‍යාපාර. අපි යනවා පුතේ ජසින්ත අක්කගේ කඩේට සීනි කිලෝ එකක් ගන්න. සීනි කිලෝ එකක් ගද්දි එයා කූඹි ග්‍රෑම් 500ක් විතර දාලා දෙන්නේ. සීනි එකේ කූඹි. පුතේ එහෙම බෑ. පුතේ හොඳට පුතේ එයා අපිට දෙන භාණ්ඩය දෙන්නට ඕන. පුතේ හිතන්න ව්‍යාපාරයක් සේවාවක් සපයන්නේ කියලා මම ඔයාට කරන්නේ සේවාවක්. මම ඔයාට දෙන්නේ පුතේ ගුරු සේවය. පුතේ සේවාවක් නම් දෙන්නේ ඒ සේවය හොඳට දෙන්නට ඕන. මට තිබ්බා පුතේ ගෙදර පොඩි බෝඩ් එකක් දාගෙන පොඩියට කරන්නේ නැහැ. අපි කරන්නේ පුතේ උපරිම තාක්ෂණය යොදාගෙන අපේ සේවකයෝ දෙන්නෙක් තුන් දෙනෙක්වත් මෙතන තියාගෙන එක කැමරාවක් මේ පැත්තට දාලා අනිත් කැමරාව මට පේන්න විදියට දාලා අනිත් එකෙන් ළමයිගේ කමෙන්ට්ස් ඔක්කොම බලන්න වෙනම එක්කෙනෙක්ව දාලා ඔපරේෂන් ටීම් එකක් කරහා අපි මේ වැඩේ කරන්නේ. මම දෙන සේවාව උපරිම දෙන්නට ඕන. නේ අපි යනවා මීගම ස්පිරිතාලෙට. අපි මීගම ස්පිරිතාලෙට යන්නේ පුතේ පපුවේ ඔපරේෂන් එකක් කරන්න. පුතේ ස්පිරිතාලෙන් එළියට එද්දි පුතේ කකුලේ ඔපරේෂන් එකක් කරලා කකුල ගලවලා පුතේ අපි ස්පිරිතාලෙන් එළියට දාන්නේ. අවුලක් එහෙම වෙන්න බෑ. ව්‍යාපාර පුතේ සපයන භාණ්ඩයේ හරි සේවාවේ හරි ගුණත්වය වැඩි කරන්නට ඕන. ඒක ව්‍යාපාරයක සෙසු අරමුණක් නැත්තම් ඉලක්කයක් නැත්තම් උපාරමුණක්. ඊළඟ එක තමයි පුතේ ව්‍යාපාරික සෙසු අරමුණු වල දෙවෙනි එක පුතේ රැකියා උත්පාදනය. පුතේ ව්‍යාපාරයක ඊළඟ අරමුණ පුතේ මොකද්ද? රැකියා උත්පාදනය. හැම ව්‍යාපාරයක්ම උත්සාහ කරන්නට ඕන මගේ පුතේ මිනිස්සුන්ට රස්සා දෙන්න. අපේ පැත්තේ හොටෙල් එකක් පටන් ගත්තා නම ගෝල්ඩන් ස්ටාර් බීච් හොටෙල්. ඒ හොටෙල් එක උත්සාහ කරන්නට ඕන ගමේ මිනිස්සුන්ට රස්සා දෙන්න. ඒක ඒ හොටෙල් එකේ අරමුණක් පුතේ. මොකක්ද අරමුණ? රැකියා උත්පාදනය කිරීම. පුතේ ඊළඟ එක පුතේ ව්‍යාපාරික සෙසු අරමුණ තමයි පුතේ මොකක්ද? සේවක සුබ සාධනය සලසන එක. පුතේ අපේ ව්‍යාපාරේ වැඩ කරන මිනිස්සුන්ට අපි කියන්නේ සේවකයෝ. ව්‍යාපාරයක් හැම වෙලෙම උත්සාහ කරන්නට ඕනේ පුතේ තමන්ගේ සේවකයන්ට උපරිම ආකාරයෙන් සලකන්න. කොහොමද සලකන්නේ? සේවකයන්ට පුතේ කෑම ටික දෙනවා, දවල්ට කන්න දෙනවා. සේවකයන්ට ඇඳුම් ටික දෙනවා. සේවකයන්ට නවාතැන් පහසුකම් ටික දෙනවා. සේවකයන්ට සෞඛ්‍ය දෙනවා. පුතේ ඔය ඔක්කොම ටික එක වචනයකට ගන්නම්. ඔය ඔක්කොටම කියන එක වචනේ තමයි පුතේ සේවකයාගේ සුබ සාධනය සලසන එක. ඒ තමයි පුතේ ව්‍යාපාරයක සෙසු අරමුණු තුන. ඒ තමයි සෙසු අරමුණු තුන. භාණ්ඩ හා සේවාවල ගුණත්වය වැඩි කරනවා, රස්සා බිහි කරනවා, අනිත් එක සේවක සුබ සාධනය සලසනවා. මට හිරුණ කියන්න හිරුණ නෙමේ අපේ කොල්ලගේ නම කවුද? නම් මතක නැහැ. ජෙහන් ඉන්නවනේ. ජෙහන් මට කියන්න පුතේ අපි ඔතනින් නේද නතර කරේ?
ඉරාන් මාව ඇහෙනවද ඉරාන්? ඔව් සර්. ඔව් සර්. ඉරාන් මට කියන්න අපි එතකොට නතර කරලා තියෙන ඉරාන් අද උතන ඉඳන් නේද පාඩම ගේන්න ඕනේ පුතේ? පාරිභෝගිකයාගේ අරමුණේ ඉඳන් නේද පුතේ? අපි ගිය සතියේ නතර කරේ එතන නේද? සෙසු අරමුණ. සෙසු අරමුණු වල එතකොට සෙසු අරමුණු මේවා ලිව්වනේ. ඔව්. උපාරමුණ ඉලක්කය. ඔව් ඒව ලියලා නේද තියෙන්නේ පුතේ? එතනින් නතර කරා නේද? ඔව්. හරි පුතේ මාතෘකාව ලියන්න. පාරිභෝගිකයෙකු ලෙස ඔබේ අරමුණ. පුතේ මාතෘකාව පාරිභෝගිකයෙකු ලෙස ඔබේ අරමුණ. පාරිභෝගිකයෙකු ලෙස ඔබේ අරමුණ. පාරිභෝගිකයෙකු ලෙස ඔබේ අරමුණ. පාරිභෝගිකයෙකු ලෙස ඔබේ අරමුණ. පුතේ අපි අද එතන ඉඳන් යන්නේ. පුතේ ලියා ගන්න උත්තරේ තත්වයෙන් උසස් නිෂ්පාදිතයක්. තත්වයෙන් උසස් නිෂ්පාදිතයක්. තත්වයෙන් උසස් නිෂ්පාදිතයක්. සාධාරණ මිලකට ලබා ගැනීමයි තත්වයෙන් උසස් නිෂ්පාදිතයක්. සාධාරණ මිලකට ලබා ගැනීමයි තත්වයෙන් උසස් නිෂ්පාදිතයක්. සාධාරණ මිලකට ලබා ගැනීමයි. පුතේ මේ පැත්තට අපි හැරෙමු බෝඩ් එක පැත්තට. පුතේ කඩේට එනවා පුතේ පාරිභෝගිකයෝ. මෙන්න පුතේ කඩේට ඇවිල්ලා කවුද? පාරිභෝගිකයා. කඩේට ඇවිල්ලා පුතේ පාරිභෝගිකයා. මොකද්ද පුතේ මෙයාගේ අරමුණ? අම්මා පුතේ රුපියල් 100ක් ඔයාට දෙනවා. පුතේ ගිහිල්ලා පාන් රාත්තලක් අරන් එන්න. එතකොට ඔයාගේ ඔළුවේ වැඩ කරන්නේ පුතේ පාන් රාත්තල 60යි මට 40යි. ගනුදෙනු වාසි මම යනවා කඩේට. එහෙම වැඩ කරු පුතේ වැඩේ යවුවා. පුතේ අපේ විෂය අපි ඔබට උගන්වන්නේ පුතේ ඔයාලට මම පළවෙනි දවසේ මේ කියන්නේ කොහොමද උගන්වන්නේ පුතේ තාර්කික පාරිභෝගිකයෙක් වෙන්න. කඩේට ගියාම පාන් රාත්තල ගත්තා දුවගෙන ගෙදර එන්න බෑ පුතේ. කඩේට ගියාම මෙන්න වැඩ ගොඩක් තියෙනවා. ඉස්සෙල්ලම බලන්නට ඕන පුතේ පාන් රාත්තල ක්වොලිටි පාන් රාත්තලක්ද? දෙවෙනි එක බලන්නට ඕන පුතේ ඔයා ගෙවන්නේ රුපියල් 60ක් නම් ඒ 60ට සාධාරණ තෘප්තියක් ඔයාට හම්බ වෙයිද? රුපියල් 60ක් දෙනවා. හැබැයි පුතේ පාන් රාත්තල පුතේ උඩ කෑල්ල සම්පූර්ණයෙන්ම කළු වෙලා පාන් රාත්තලේ මැද ලොකු හිලක් අභ්‍යවකාශයක් යහන්ගත වෙලා වගේ. පුතේ එහෙම වෙන්නට බෑ මගේ පුතේ. ඔයා උත්තරේ කඩේට ගියාම පුතේ පාරිභෝගිකයෙක් විදියට ඔයාට ලොකු වැඩක් තියෙනවා. මොකක්ද පුතේ ඔයාට තියෙන වැඩ දෙක? එක තමයි පුතේ තත්වයෙන් උසස් නිෂ්පාදිත. පුතේ තත්වයෙන් උසස් නිෂ්පාදිත උත්තරේ සාධාරණ මිලකට ගන්න එක. පුතේ ක්වොලිටි එක වැඩි වෙන්න ඕන. මිල පුතේ උත්තරේ සාධාරණ වෙන්නට ඕන. මේ තමයි පුතේ කඩේට යන පාරිභෝගිකයාගේ අරමුණ. හාල් කිලෝ එකක් අරන් එන්න කියලා ඉස්සෙල්ලම බලන්න හාල් එක ක්වොලිටිද හාල් එකේ ගුල්ලෝ ඉන්නවා නම් උස්සන් එන්න එපා. තත්වයෙන් උසස්ද කියලා බලන්න පුතේ. දෙක මිල සාධාරණද කියලා බලන්න. මිල සාධාරණද පුතේ ඔයා ෂේප් එකේ එහා පැත්තේ කඩිමුත් ගිහිල්ලා ආන්න හාල් කිලෝ එක කීයද? සම්බ හාල් කිලෝ එක. එහා පැත්ත කඩේ පුතේ රුපියල් 80යි. ඔයා දැන් මේ යන කඩේ 120යි. එහෙනම් පුතේ ලොකු අසාධාරණයක්. පුතේ එහෙම බෑ. ඔයා තාර්කික පාරිභෝගිකයෙක් වෙන්න, රැෂනල් කස්ටමර් කෙනෙක් වෙන්න. ඒ කියන්නේ කවුද පුතේ? බඩුවක් ගන්න ගියාම තත්වයෙන් උසස් වෙන්නත් ඕන, මිල සාධාරණ වෙන්නත් ඕන. ඒ තමයි මගේ පුතේ පාරිභෝගිකයාගේ අරමුණ. පුතේ ඊළඟට ඕක ලිව්වට පස්සේ අද අපි යනවා පුතේ අපේ ඊළඟ කොටස් වලට මාතෘකාව ලියා ගන්න පුතේ ව්‍යාපාරික කාර්යයන්. ව්‍යාපාරික කාර්යයන්. මාතෘකාව ව්‍යාපාරික කාර්යයන්. පුතේ මාතෘකාව ව්‍යාපාරික කාර්යයන්. මාතෘකාව ව්‍යාපාරික කාර්යයන්.
පුතේ අද අපේ ඊළඟ මාතෘකාව වෙලා තියෙන පුතේ ව්‍යාපාරයක කාර්යයක්. පුතේ ව්‍යාපාරයක කාර්යයක්. ඒකත් එක්කම මම ඊළඟට ඔයාලට කියනවා පුතේ ඊළඟ මාතෘකාව ව්‍යාපාරවල පොදු ලක්ෂණ. ලියන්න එපා කාර්යයන් විතරයි ලියන්නේ. අද අපේ මාතෘකාව ව්‍යාපාරික කාර්යයන් අනිත් පැත්තට ව්‍යාපාරික පොදු ලක්ෂණ. පළවෙනිටම අපි කතා කරමු පුතේ ව්‍යාපාරික කාර්යයන් මොනවද කියලා. ව්‍යාපාරික කාර්යයන් කියලා කියන්නේ මගේ පුතේ ව්‍යාපාරයක් කරන දේවල්. අපි ක්ලාස් එකේ මොනවද කරන්නේ? අපි ක්ලාස් එකේ පුතේ පාඩම තේරුම් කරනවා. ඔබ හොඳට අහගෙන ඉන්නවා. ඔබ සටහන ලියනවා. ඔබ ප්‍රශ්න අහනවා. මම උත්තර දෙනවා. පාඩම තේරුම් ගන්නවා. ඒ අපේ ක්ලාස් එකේ වෙන දේවල්. පුතේ ව්‍යාපාරයක් මොනවද කරන්නේ? ඉක්මනට යන්න. පුතේ ව්‍යාපාරයක් පළවෙනිම දේ තමයි පුතේ බඩු හදනවා. බඩු හදනවට ලස්සනටම කියමු පුතේ නිෂ්පාදනය කරනවා ප්‍රොඩක්ෂන්. දෙක පුතේ අමුද්‍රව්‍ය ඒ වගේ ඒවා මිලට ගන්නවා. සේවකයෝ ගැන හොයලා බලනවා. අපි ඒකට කියනවා පුතේ සේවක කටයුතු. ලියකියවිලි පවත්වාගෙන යනවා. අපි ඒකට කියනවා පුතේ පරිපාලනය. පුතේ සල්ලි ගැන බලනවා. අපි ඒකට කියනවා මූල්‍ය කටයුතු. පුතේ ගිණුම් ගැන බලනවා. අපි ඒකට කියනවා ගිණුම් කටයුතු. පුතේ මේ තමයි පුතේ ව්‍යාපාරයක් කරන දේවල්. නිෂ්පාදනය කියන්නේ බඩු හදනවා. මිලට ගන්නවා කියලා කියන පුතේ එක එක අමුද්‍රව්‍ය ඒ වගේ ඒවා ගන්නවා ව්‍යාපාරයට. සේවකයෝ ගැන හොයලා බලනවා. ලියකියවිලි පවත්වාගෙන යනවා පරිපාලනය. මුදල් හොයා ගන්නවා. ඒ හොයාගත්ත මුදල් ආයෝජනය කරනවා. මූල්‍ය කටයුතු. accounts බලනවා. සල්ලි ගනුදෙනු හරිද කියලා බලනවා. පුතේ බඩු විකුණනවා. දැනට ඒකට මම පාවිච්චි කරන වචනේ අලෙවිකරණය කියලා. අලෙවිකරණය කියලා. ඔබ තාම 10 වසරේ නිසා බඩු විකුණනවට මම කියන්නම් අලෙවිකරණය කියලා. හැබැයි අලෙවිකරණය කියලා කියන්නේ මීට වඩා පුළුල් සංකල්පයක්. මේ තමයි මගේ පුතේ ව්‍යාපාරයක් කරන ආකාරය. ඕකත් එක්කම අපි කතා කරමු පුතේ හැම ව්‍යාපාරයකම තියෙන පොදු ලක්ෂණ. පුතේ එක පැත්තකින් ජෙනට් කක්කගේ සිල්ලර බඩු කඩේ තියෙනවා. අනිත් පැත්තෙන් රාජගේ පරාට කඩේ තියෙනවා. තව පැත්තකින් පුතේ මීගමුව ඉස්පිරිතාලේ තියෙනවා. තව පැත්තකින් ලොයලා ඉස්කෝලේ තියෙනවා. හැම පැත්තකම මගේ පුතේ ව්‍යාපාර තමයි තියෙන්නේ. මේ ව්‍යාපාරවල දකින්නට පුළුවන් පොදු ලක්ෂණ මොනවද? What are the similar factors we can see in the all the business around the world? මොනවද ලක්ෂණ? අපිට ව්‍යාපාරවල දකින්නට පුළුවන් හැම ව්‍යාපාරයකටම දකින්නට පුළුවන් ප්‍රධානම ලක්ෂණය තමයි මගේ පුතේ මතක තියාගන්න හැම ව්‍යාපාරයකටම පුතේ අරමුණක් තියෙනවා. අරමුණක් තියෙනවා. ඔබ ජීවත් වෙදී අරමුණක් එක්ක ජීවත් වෙන්නට ඕන. පුතේ හැම ව්‍යාපාරයකම ප්‍රධානම ලක්ෂණේ අරමුණක් තියෙනවා. දෙක ඊළඟ එක දෙවෙනි එක පුතේ හැම ව්‍යාපාරයකම ඊළඟ ලක්ෂණය තමයි පුතේ එක අරමුණක් තියෙනවා. දෙක තමයි පුතේ ඕනෑම ව්‍යාපාරයක පුතේ පුද්ගලයන් ඉන්නවා. පුද්ගලයන් ඉන්නවා. තුන පුතේ හැම ව්‍යාපාරයකම පුතේ සම්පත් යොදවලා තියෙනවා. හැම ව්‍යාපාරයක්ම පුතේ මතක තියාගන්න සම්පත් යොදවලා තියෙනවා. හතර පුතේ එක අරමුණක් තියෙනවා, පුද්ගලයෝ ඉන්නවා, සම්පත් යොදවලා තියෙනවා. ඊළඟ එක පුතේ හැම ව්‍යාපාරයකම ඊළඟ ලක්ෂණය තමයි පුතේ මතක තියාගන්න සල්ලි හොයාගන්න පුතේ මොකක් හරි වැඩක් කරනවා. අපි ඒකට කියනවා පුතේ ආර්ථික කටයුත්තක නිරත වෙනවා. ආර්ථික කටයුත්තක නිරත වෙනවා. අවසානික හැම ව්‍යාපාරයකම මතක තියාගන්න පුතේ නමක් තියෙනවා. මේ තමයි පුතේ ව්‍යාපාරවල පොදුවේ දකින්නට පුළුවන් ලක්ෂණ. පුතේ අපි ඉක්මනට ඔය ටික ලියාගෙන ඊළඟට ලොකු ලස්සන මාතෘකාවක් අද කතා කරමු. මාතෘකාව ව්‍යාපාරයක කාර්යයන්. මාතෘකාව ව්‍යාපාරයක කාර්යයන්. එක ලියන්න පුතේ නිෂ්පාදනය. එක නිෂ්පාදනය. එක නිෂ්පාදනය. දෙක මිලට ගැනීම. මිලට ගැනීම. එක නිෂ්පාදනය දෙක මිලට ගැනීම. තුන සේවක කටයුතු. දෙපැත්තට ලිව්වත් කමක් නැහැ පුතේ. පොත නාස්ති කරන්නේ නැතුව. තුන සේවක කටයුතු.
තුන සේවක කටයුතු තුන සේවක කටයුතු 4 ගිණුම් හා මූල්‍ය කටයුතු 4 ගිණුම් හා මූල්‍ය කටයුතු ගිණුම් හා මූල්‍ය කටයුතු 4 ගිණුම් හා මූල්‍ය කටයුතු ගිණුම් හා මූල්‍ය කටයුතු පොතේ 5 පරිපාලනය ගිණුම් හා මූල්‍ය කටයුතු 5 පරිපාලනය 6 පුතේ අලෙවිකරණය 6 අලෙවිකරණය පුතේ ඊළඟට මාතෘකාව ගමු මම හිතන්නේ කරන්ට් එක ආව වෙන්නට ඕන මේ ගමුවට මම හිතන විදියට පුතේ මාතෘකාව ගමු ඊළඟ මාතෘකාව සෑම ව්‍යාපාරයකම දැකිය හැකි පොදු ලක්ෂණ පුතේ මාතෘකාව සෑම ව්‍යාපාරයකම පොදු ලක්ෂණ මාතෘකාව පුතේ සෑම ව්‍යාපාරයකම පොදු ලක්ෂණ මාතෘකාව පුතේ සෑම ව්‍යාපාරයකම පොදු ලක්ෂණ එක රතු පෑනින් ගන්න පුතේ පළවෙනි එක සෑම ව්‍යාපාරයකම පොදු ලක්ෂණ එක පුතේ රතු පෑනින් අරමුණක් තිබීම එක රතු පෑනින් අරමුණක් තිබීම දෙක පුතේ සාමාන්‍ය පෑනේ සම්පත් යොදවා තිබීම සම්පත් යොදවා තිබීම සම්පත් යොදවා තිබීම පුතේ 3 ආර්ථික කටයුත්තක නිරත වීම පුතේ ආර්ථික කටයුත්තක නිරත වීම ආර්ථික කටයුත්තක නිරත වීම
ආර්ථික කටයුත්තක නිරත වීම. 4 පුතේ 4 ව්‍යාපාර නාමයක් තිබීම. ව්‍යාපාර නාමයක් තිබීම. ව්‍යාපාර නාමයක් තිබීම. නමක් තියනවා කියන එක පුතේ ව්‍යාපාර නාමයක් තිබීම. පස්වෙනි එක පුතේ පස්වෙනි එක පුද්ගලයන් සිටීම. පුද්ගලයන් සිටීම. පුතේ මාතෘකාව ලියමු. කොටුවක් ඇතුලේ ලස්සන මාතෘකාවක් ලියමු. මාතෘකාව කොටුවක් ඇතුලේ මාතෘකාවක් ගන්න පුතේ. අලුත් මාතෘකාව අවශ්‍යතා හා වුවමනා. පුතේ කොටුවක් ඇතුලේ මාතෘකාව ගන්න අවශ්‍යතා හා වුවමනා. අවශ්‍යතා හා වුවමනා. පුතේ කොටුවක් ඇතුලේ මාතෘකාව අවශ්‍යතා හා වුවමනා. හරි. පුතේ ඒ විදිහට අපි පළවෙනිම කතා කරන්න යන්නේ අවශ්‍යතා කියන්නේ මොකක්ද කියලා. පුතේ පළවෙනිටම අපි කතා කරමු පුතේ අවශ්‍යතා කියන්නේ මොකක්ද කියලා. හරි. පුතේ අපි මිනිස්සුත් එක්ක බලද්දී පුතේ අපි වෙනස්. නේ? අපි මිනිස්සුත් එක්ක බලද්දී පුතේ අපි වෙනස්. ඒකට හේතුව අපිට පුතේ තීරණ ගන්නට පුළුවන්. අපිට දේවල් හිතන්න පුළුවන්. පුතේ අවශ්‍යතා කියලා කියන්නේ මොකක්ද පුතේ? මිනිහෙක් විදිහට ජීවත් වෙද්දී පුතේ මිනිසෙක් විදිහට ජීවත් වෙද්දී අනිවාර්යෙන්ම අවශ්‍ය දේවල් වලට අපි කියනවා පුතේ අවශ්‍යතා කියලා. පුතේ මතක තියාගන්න අපේ මාතෘකාව අවශ්‍යතා. ජීවත් වෙද්දී මිනිසා අනිවාර්යෙන්ම සපුරා ගත යුතු දේ අපි කියනවා පුතේ අවශ්‍යතා. පුතේ සමහරක් ඒවා නැතුව සතුන්ට ඉන්න පුළුවන්. හැබැයි අපිට ඉන්න බෑ. අපිට මේ දේවල් ඕන. සතුන්ට ඉන්න පුළුවන්. හැබැයි අපිට ඉන්න බැරි. ඒ කියන්නේ අපිට අනිවාර්යයෙන්ම ඕන දේවල් වලට කියනවා උත්තරේ අවශ්‍යතා කියලා. තව නිර්වචනයක් කිව්වොත් පුතේ මූලික තෘප්තියක් ඉටු කරගන්න මිනිසා තුළ තියෙන පෙළීමේ ස්වභාවය. පුතේ සමහරක් දේවල් ලැබුණම අපිට තෘප්තියක් හම්බ වෙනවා. ඒ දේ ලබා ගන්න අපි ගාව තියෙන පෙළීමේ ස්වභාවයට අපි කියනවා අවශ්‍යතා කියලා. හැබැයි ඔගේ ඕනෙම මට්ටමේදී පුතේ බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ නිර්වචනේ. ඒ නිසා මේ නිර්වචනේ විතරක් මතක තියාගන්න අවශ්‍යතා කියන්නේ පුතේ මිනිහෙක් විදිහට ජීවත් වෙද්දී අනිවාර්යයෙන්ම අවශ්‍ය දේ.
මිනිහෙක් විදියට ජීවත් වෙද්දී අනිවාර්යයෙන්ම අවශ්‍ය දේ. පුතේ මිනිහෙක් විදියට ජීවත් වෙද්දී අනිවාර්යයෙන්ම ඕන දේවල් තුනයි. පුතේ ඒවට අපි කියනවා පුතේ මූලික අවශ්‍යතා. මොකද්ද පුතේ? 1 ආහාර. මොකද්ද පුතේ? 2 ඇඳුම්. 3 මොකද්ද පුතේ? මිනිහෙක් විදියට ජීවත් වෙද්දී අපිට ඕන පුතේ නිවාස. මේව වලට අපි කියනවා පුතේ මූලික අවශ්‍යතා කියලා. පුතේ මිනිහෙක් විදියට ජීවත් වෙද්දී අනිවාර්යයෙන්ම ඕන දේවල් තුනයි. ආහාර ඕන, ඇඳුම් ඕන, නිවාස ඕන. මේවට අපි කියනවා පුතේ මූලික අවශ්‍යතා කියලා. ප්‍රවීණ අපිට වීඩියෝ එකක් බලන්න පුළුවන්ද? මම දැන් පස්සේ තව චුට්ටකින්. හරි. පුතේ මූලික අවශ්‍යතා තුනයි. පුතේ සතුන්ට ඉන්න පුළුවන් පුතේ කන්න නැතුව බොන්න නැතුව දවස් ගණන් මාස ගණන්. හැබැයි අපිට බෑ. අපිට ඕන ආහාර. පුතේ ඉන්න පුළුවන් ඇඳුම් නැතුව සතුන්ට ඉන්නෙත් එහෙමනේ. හැබැයි අපිට බෑ පුතේ. අපිට ඇඳුම් ඕන පුතේ. අපිට ඇඳුම් ඕන. අපිට ඇඳුම් නැතුව ඉන්නට බෑ පුතේ. එතකොට කාරණාව මගේ පුතේ හරි ලේසි. ඇඳුම් අපේ මූලික අවශ්‍යතාවයක් නේ. ඇඳුම් අනිවාර්යයෙන්ම ඕන. 3 නිවාස. අපිට පුතේ ගයක් දොරක් පොඩි හෝ ලොකු හෝ මධ්‍යම අපිට පුතේ ගයක් ඕන. මේ තුනට අපි කියනවා පුතේ මූලික අවශ්‍යතා කියලා. මූලික අවශ්‍යතා තුනයි මගේ පුතේ. මොකද්ද මූලික අවශ්‍යතා තුන? ආහාරයි, ඇඳුමයි, නිවාසයි. ඊළඟට මම පුතාලට කියලා දෙන්නේ සෙසු අවශ්‍යතා. මූලික අවශ්‍යතා තුන පුතේ ඔළුවට දාගන්න. මූලික අවශ්‍යතා තුන ආහාරයි, ඇඳුමුයි, නිවාසයි. මේකට අමතරව ඕනනම් වාතයක් ගන්න පුළුවන්. අපි කතා කරන්නේ අපේ සබ්ජෙක්ට් එක පුතේ. අපි ඉකොනොමිකල් වටිනකමක් තියෙන ආර්ථික වශයෙන් වටිනකමක් තියෙන ඒවා ගැන කතා කරන්නේ ආහාරයි, ඇඳුමුයි, නිවාසය තමයි මූලික අවශ්‍යතා තුන අපේ විෂයට අනුව. ඊළඟට කතා කරමු මූලික අවශ්‍යතා තුන හරි. සෙසු අවශ්‍යතා 4. පුතේ තව ඒවා 7ක් ඕන. පුතේ 1 අපිට අධ්‍යාපනය ඕන. 2 අපිට සෞඛ්‍ය ඕන. 3 අපිට ප්‍රවාහනය ඕන. 4 අපිට සංනිවේදනය ඕන. පුතේ 5 අපිට ආදරය ඕන. 6 අපිට ආරක්ෂාව ඕන. අන්තිමට 7 අපිට විනෝදය ඕන. ජෝඩු මතක තියාගන්න. අධ්‍යාපනයයි සෞඛ්‍යයයි, ප්‍රවාහනයයි සංනිවේදනයයි, ආදරයයි ආරක්ෂාවයි, අවසානයේ විනෝදය. මේවට අපි කියනවා පුතේ සෙසු අවශ්‍යතා. මූලික ඒවා 3යි, සෙසු ඒවා 7යි. මොනවද පුතේ සෙසු ඒවා 7? අධ්‍යාපනයයි සෞඛ්‍යයයි, ප්‍රවාහනයයි සංනිවේදනයයි, ආදරයයි ආරක්ෂාවයි, උත්තරේ විනෝදයයි. මේවට අපි කියනවා පුතේ සෙසු අවශ්‍යතා කියලා. නේ අපිට හැමෝටම අධ්‍යාපනය ඕන. නැත්තම් පුතේ මේ ඔන්ලයින් එන්නේ නැහැ නේ පුතේ. මේ කරන්ට් එකක් නැති වෙලාවේ අපේ ළමයි පුතේ බලන්න ඌමනාවෙන් උනන්දුවෙන් කැපවීමෙන් සහභාගී වෙනවා. ඒ තමයි ඒ දරුවෝ දන්නවා අධ්‍යාපනය කියන්නේ අවශ්‍යතාවයක් කියලා. මේ දරුවන්ගේ දෙමව්පියෝ දන්නවා අධ්‍යාපනය ඕන කියලා. ඒකයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට පුතේ සෞඛ්‍යය. අපි හැමෝටම සෞඛ්‍යය ඕන. යහපත් පරිසරයක්, යහපත් වටපිටාවක් තියෙන තැනක අපි ජීවත් වෙන්න ආසයි. අපි හැමෝටම ප්‍රවාහනය ඕන. ඉස්කෝලේ යන්න, පොළට යන්න, පල්ලි යන්න ප්‍රවාහනය ඕන. අපි හැමෝටම සංනිවේදනය ඕන. නේ Zoom වීඩියෝ කොන්ෆරන්ස් එකක් අපි මේ ලෑස්ති කරලා තියෙන්නේ. මේකට ඔබ සහභාගී වෙලා තියෙන්නේ. ඔබ කෝල් කරනවා, මට මැසේජ් කරනවා. පොතේ අපිට සංනිවේදනය ඕන. ඊළඟට අපිට ආදරය ඕන. අපි හැමෝම ආදරයේ ප්‍රතිඵලයක්. පොතේ අපි හැමෝටම ආදරය ඕන ජීවත් වෙන්න. ඊළඟට පුතේ අපි හැමෝටම ආරක්ෂාව ඕන. නේ අපි අද ක්ලාස් එක කර ඉදි පුතේ මෙන්න ළමයෙක්ගේ ගෙදරට පුතේ සුදු වෑන් එකක් ඇවිල්ලා පුතේ ළමයා උස්සන් යනවා. මල මගුලයි. අපිට ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. පුතේ එහෙම බෑ පුතේ. අපිට ආරක්ෂාව ඕන. අවසානයේ පුතේ අපිට විනෝදය ඕන. පුතේ ජීවත් වෙද්දී hina වෙලා සන්තෝෂයෙන් කාලා බීලා අපි සන්තෝෂයෙන් ඉන්නට ඕන. පුතේ විනෝදයක් අපේ අවශ්‍යතාවයක්. දැන් අම්මට තාත්තට එම කියන්න බසල කිව්වා විනෝදේ ඕන. අම්මේ අපි අද පාටියක් දාමු. හෙට ට්‍රිප් එකක් යමු.
ඊට පස්සේ අම්මයි තාත්තයි පුතේ මාව ඇවිල්ලා සුදු වෑනකින් උස්සන් එයි. පුතේ මේවා අපේ ජීවිතයේ අනිවාර්යයෙන්ම අවශ්‍ය දේවල්. අපි මේවට කියනවා අවශ්‍යතා කියලා. ඊළඟට පුතේ අපි කතා කරන ඊළඟ මාතෘකාව අද වුවමනා. පුතේ වුවමනා කියලා කියන්නේ මොකක්ද? පුතේ වුවමනා කියලා කියන්නේ පුතේ ඔයා වුවමනා කියලා කියන්නේ පුතේ අවශ්‍යතාවය ඉටු කරගත්ත විදිහ. අවශ්‍යතාවය ඉටු කරගත්ත විදිහට අපි කියනවා වුවමනාව කියලා. අවශ්‍යතාවය ඉටු කරගත්තේ කොහොමද? ඒකට අපි කියනවා වුවමනාව කියලා. අපිට පුළුවන්ද? තව චුට්ටකින්. thank you. ආහාර ඔයා ඉටු කරගන්නේ කොහොමද? ඒ ඉටු කරගන්න විදිහ තමයි මගේ පුතේ වුවමනාව. ආහාර ඉටු කරේ කොහොමද? පුතේ අපේ ජිහාන් බත් කෑව, පාන් කෑව, කඩල කෑව, කෝපි කෑව, මුං ඇට කෑව, කුස් ඇට කෑව. එහෙමයි පුතේ අවශ්‍යතාවය ඉටු කරගත්තේ. ඊට පස්සේ අපේ බ්‍රයන්ගේ නංගි කොහොමද පුතේ ඇඳුම් කියන අවශ්‍යතාවය ඉටු කරගත්තේ? බ්‍රයන් ජුලියන්ගේ නංගි ක්ලාස් එකේ සජීවීව අපිත් එක්ක ඉන්නවා. එයා කොහොමද පුතේ ඉටු කරගත්තේ? මට තාම ඕගොල්ලන්ගේ නම් දන්නේ නැහැ. දන්නේ අයියලා අක්කලා නංගිලා මල්ලිලා. ඒ නම් පාවිච්චි කරන්න. පුතේ එයා ඇඳුම් ඉටු කරගත්තේ පුතේ. එයා සරමක් ඇඳා. කලිසමක් ඇඳා. ගවුමක් ඇඳා. මතක තියාගන්න ඔරලෝසුව ඇඳා. පනාවෙන් කොණ්ඩේ බීරුවා. ඒවත් පුතේ ඇඳුම් වලටයි එන්නේ. දවසක් විභාගෙට ප්‍රශ්න පත්‍රය අහනවා පනාව කෝකටද වැටෙන්නේ කියලා. පනාව මේ අවශ්‍යතාවලින් කෝකටද පනාව? අපේ ළමයි ලියලා පුතේ මං ඉස්කෝලේ අරවා මේවා කියන්නේ පනාව ඒ ළමයා ලියලා කෝකටද පනාව වැටෙන්නේ? පනාව වැටෙන්නේ සෞඛ්‍යයට. මම මේ ළමයාට එන්නේ කිව්වා පුතේ දන්නේ නැහැ නේ උත්තරේ මොකද්ද කියලා බලන්න එපා. පනාව ඇයි පුතේවා සෞඛ්‍යයට දාන්නේ? නෑ සර් අපේ තාත්තස පනාවෙන් තමයි සර් පිට කසන්නේ. පුළුවන් ද කියන්නකෝ වැඩක් කරන්න. පුතේ මතක තියාගන්න පනාව වැටෙන්නේ ඇඳුම් වලට. හරිද? මම ඉතින් කියව පුතේ පනාවෙන් අම්මා උඹට ගහලා නැද්ද? එතකොට පුතේ ඒක එතකොට වැටෙන්නේ පුතේ ආරක්ෂාවටද කියලා. පුතේ මතක තියාගන්න මගේ පුතේ පනාව වැටෙන්නේ ඇඳුම් වලට. පුතේ ඇඳුම් හරි දැන් අපි යමු නිවාස. නිවාස කියන එක ඉටු කරගන්නේ කොහොමද? තට්ටු නිවාස, පැල්පත්, කූඩාරම්, මැටි නිවාස, මුඩුක්කු නිවාස, පේලි නිවාස, මන්දිර ඔන්න ඕවා තමයි පුතේ අවශ්‍යතාව ඉටු කරගන්න වුවමනා. තව ළමයි මේවා බොරු නෙමෙයි ආ. විභාගයට ඇහුවා නිවාස කියන අවශ්‍යතාව ඉටු කරගන්නේ කොහොමද? තට්ටු 1 නිවාස, තට්ටු 2 නිවාස, තට්ටු 3 නිවාස ඌ තුනක් ලියලා. මම ඊට පස්සේ පුතේ යටින් ලියුවයි තට්ටු 4 නිවාස දැකලා නැද්ද කියලා. පුතේ මතක තියාගන්න වගේ පුතේ නිවාස කියන අවශ්‍යතාවය ඉටු කරගන්නේ කොහොමද පුතේ? පැල්පත් තියෙනවා, කූඩාරම් තියෙනවා, ගල් ගුහා තියෙනවා, මන්දිර තියෙනවා, පේලි නිවාස තියෙනවා, මුඩුක්කු නිවාස තියෙනවා. ඒ තමයි පුතේ නිවාස අවශ්‍යතාවය ඉටු කරගන්න විදිහ. පුතේ ඊළඟට අධ්‍යාපනය කොහොමද ඉටු කරගන්නේ? පොත්පත්, විශ්වවිද්‍යාල, ගුරුවරු, පාසල්, උපකාරක පන්ති. මම හැම එකකටම පහක් කියනවා. සෞඛ්‍ය කොහොමද ඉටු කරගන්නේ? බෙහෙත්, වෛද්‍යවරු, හෙදියන්, රෝහල්, එන්නත්, ආරෝග්‍ය ශාලා, වෛද්‍ය සායන, අක්ෂි සායන ගොඩයි පුතේ. ප්‍රවාහනය වෑන්, බස්, ලොරි, කාර්, කෝච්චි ඇති. සංනිවේදනය කොහොමද ඉටු කරගන්නේ? දුරකථනයෙන් මම ඔබ අමත මේ හමු වෙන එක නිසා දුරකථනය. ලියුම, පත්තරය, රූපවාහිනිය තව ඕන තරම් තියෙනවා පුතේ අලුත් ඒවා Viber, Skype, Yahoo, Google, Imo, Memo, Babu ප්‍රශ්න එන්න තෝගේ. දැන් පුතේ ආදරය, ෂෝ ආදරය කියන අවශ්‍යතාවය ඉටු කරගන්න විදිය. අපේ ළමයි ලියන උත්තර හරි සුන්දරයි පුතේ. ආදරය සුන්දර වරදකි. ආදරය කොහොමද පුතේ? මුහුදු වෙරළට යාම. ආයි ස්වාමිනේ ඔබ මාත් ඇරීමක්ද? නේ? ඒවා බෑ පුතේ විභාගෙට ආදරය අපිට දෙමව්පියන්ගෙන් හම්බ වෙනවා, අපිට වැඩිහිටියන්ගෙන් හම්බ වෙනවා, අපිට ගුරුවරුන්ගෙන් හම්බ වෙනවා, අපිට සහෝදර සහෝදරියන්ගෙන් හම්බ වෙනවා, අපිට නෑදෑයන්ගෙන් හම්බ වෙනවා, අපිට යාළුවන්ගෙන් හම්බ වෙනවා. මුහුදු වෙරළට යාම ඒවා හරියන්නේ නෑ පුතේ. ඒවා හරියන්නේ නෑ. දකින්න ඒවා ලියනවා. පුතේ ඒවා බෑ. ඊළඟට පුතේ ආරක්ෂාව. ආරක්ෂාවට කොහොමද පුතේ ආරක්ෂාව කියන එක ඉටු කරගන්නේ? ආරක්ෂාව ඉටු කරගන්නේ පුතේ හරිද? ප්‍රශ්න පත්‍රයට අනුව ආරක්ෂාව. අපේ ළමයි ලියනවා බල්ලු. අනේ මන් දන්නේ සර්ට බල්ලු කියනවා වගේ පුතේ. එහෙම බෑ. ලස්සනට පුතේ උත්තරේ ලියනවා නම් පුතේ අපි ඒකට ලියන්න ඕනේ පුතේ පොලිස් සුනකයින්.
හරිද? පොලිස් තුනකින්. තව පුතේ ආරක්ෂාවට පුතේ පොලිසිය ඉන්නවා. හමුදාවේ ඉන්නවා. පෞද්ගලික ආරක්ෂක සේවා තියෙනවා. සිකියුරිටිස් තියෙනවා නේද පුතේ? අපි අර මේ මොනවද ඒකට කියන්නේ ආරක්ෂක කැමරා. ඒවා තමයි පුතේ ආරක්ෂාව. නේ? අල්ලපු ගෙදර ඇන්ටිවත් ඕන්න ලියන්න පුළුවන්. ඇන්ටිගේ නම කමලන. එයා තමයි පුතේ වාට ආරක්ෂාව දෙන්නේ පුතේ CCTV කැමරා එක වගේ පැය 24න් පුතේ ඔයා බලාගෙන ඉන්නවා. ආරක්ෂාව. ඊළඟ පුතේ විනෝදයට මොනවද කරන්නේ ඔයගොල්ලෝ? විනෝදයට මුහුදු වෙරළට යනවා. අන්න උත්තරේ. විනෝදයට පුතේ සින්දු කියනවා. ක්‍රීඩා කරනවා. තව පුතේ ඔයා විනෝදයට කුට්ටම්බත් වෙනවා. බට්ටපයින්නවා. පුතේ ඔය ඔක්කොම හරි පුතේ විනෝදයට පොත්පත් කියවනවා. රූපවාහිනී නරඹනවා. ක්‍රීඩා කරනවා. මේ තමයි විනෝදයේ කියන අවශ්‍යතාවය ඉටු කරගන්න විදිහ. පුතේ දැන් මම ඔයාට කියලා දුන්නා අවශ්‍යතාව කියන්නේ මොකද්ද? ජීවත් වෙදී අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක්. වුමනා කියන්නේ ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න ආකාරය. අවශ්‍යතාව පුතේ ඉටු කරගන්න ආකාරය. වුමනා කියලා කියන්නේ මොකද්ද පුතේ? අවශ්‍යතාව ඉටු කරගන්න ආකාරය. මූලික අවශ්‍යතා 3යි. ආහාරය, ඇඳුම, නිවාසයි. සෙසු අවශ්‍යතා 7යි. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, sannivedanaya, ආදරය, ආරක්ෂාව, විනෝදය. පුතේ ඊළඟට අපි කතා කරා අවශ්‍යතා වුමනා වලට උදාහරණ. පුතේ ඔය ටික අපි චුට්ටක් ලියලා එමු. ඒ ටික අපි ලියලා අපි යමු අවශ්‍යතා වුමනා අතර වෙනස්කම් කතා කරන්න. පුතේ අපි ලියමු මේක පාරවල් ගන්න. ළමයිට අලිය දෙන්න කහ පාට එක මාරු කරන්න. පුතේ අපි ලියමු මාතෘකාව අවශ්‍යතා ජීවත් වීම සඳහා 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 මිනිසා විසින් 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 අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දෑ ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දෑ අවශ්‍යතාවේ ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දෑ අවශ්‍යතාවේ ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දෑ අවශ්‍යතාවේ පුතේ ඊළඟ රූලක් කරලා ගන්න රූලක් කරලා රූලක් කරලා මූලික අවශ්‍යතා තුනකි රූලක් කළ මාතෘකාවක් මූලික අවශ්‍යතා තුන 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 එක පුතේ ආහාර එක ආහාර
එක ආහාර දෙක පුතේ ඇඳුම් පැළඳුම් එක ආහාර දෙක ඇඳුම් පැළඳුම් තුන නිවාස / වාසස්ථාන තුන නිවාස / වාසස්ථාන තුන නිවාස / වාසස්ථාන නිවාස / වාසස්ථාන පුතේ රූලක් කරලා කෙටි මාතෘකාව සෙසු අවශ්‍යතා 7 කෙටි මාතෘකාව සෙසු අවශ්‍යතා 7 සෙසු අවශ්‍යතා 7 සෙසු අවශ්‍යතා 7 සෙසු අවශ්‍යතා 7 පුතේ දෙපැත්තට අධ්‍යාපනය එහා පැත්තේ සෞඛ්‍ය අධ්‍යාපනයේ සෞඛ්‍ය මතකයෙන් ලියන්න පුතේ අධ්‍යාපනය එහා පැත්තේ සෞඛ්‍ය ඊට පස්සේ පුතේ ප්‍රවාහනය අධ්‍යාපනයේ සෞඛ්‍ය ඊට පස්සේ පුතේ ප්‍රවාහනය තුන්වෙනි එක 4 sannivedanaya ප්‍රවාහනය එහා පැත්තේ sannivedanaya ප්‍රවාහනය sannivedanaya ඊට පස්සේ පුතේ ආදරය ආරක්ෂාව ආදරය ආරක්ෂාව ආදරය ආරක්ෂාව ආදරය ආරක්ෂාව
ආදරය ආරක්ෂාව ඊළඟ එක පුතේ විනෝදය ආදරය ආරක්ෂාව ඊළඟ එක විනෝදය හිරාන් මාව පැහැදිලිව ඇහෙනව නේද පුතේ හිරාන් ඇහෙනවා සර්. හරි එක්කෙනෙක් දෙන්නෙක් මැසේජ් දානවා ඇහෙන්නේ නැහැ කියලා ඉතින් අපි ඒවා පොඩ්ඩක් චෙක් කරනවා ඉන්ටර්නෙට් කනෙක්ෂන්ස් චෙක් කරගන්න පුතේ අධ්‍යාපනය සෞඛ්‍ය ප්‍රවාහනයේ sannivedanaya ආදරය ආරක්ෂාව ආදරය ආරක්ෂාව ඊට පස්සේ පුතේ විනෝදය පුතේ මාතෘකාව අලුත් මාතෘකාවක් ගමු වුවමනා අලුත් මාතෘකාවක් ගමු වුවමනා මාතෘකාව වුවමනා මාතෘකාව වුවමනා පුතේ මාතෘකාව වුවමනා පුතේ ලියා ගන්න අවශ්‍යතා සපුරා ගන්නා මාතෘකාව වුවමනා අවශ්‍යතා සපුරා ගන්නා අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර 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 වේ නැත්නම් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර වුවමනා වේ විවිධ ආකාර වේ ප්‍රවීණ අපිට ලයිට් සෙටින්ග්ස් මාරු කරන්න කහ පාට ලයිට් එක අයින් කළා මේකක් දාන්න සුදු පාට ලයිට් එක බෝඩ් එකේ කලර්ස් වෙනස් කරන්න රැ වුණානේ බෝඩ් එක ඔන් කරලා දෙන්න අපිට ලයිට්ස් එක මාරු කරලා දෙන්න ප්‍රවීණ සුදු පාටින් අපිට ඕන හරි thank you very good පුතේ මාතෘකාව ගන්න පුතේ අවශ්‍යතාව වුවමනාවලට උදාහරණ ප්‍රවීණ අපිට වෙලාව ඉදිරි කරගන්න ඕන හරිද ළමයිට මම පොඩි පැවරුමක් දෙනවා ඒ වෙලාවෙම ළමයිට අපි වීරක් බලන්න දෙමුද අන්න එහෙම කරමු අවශ්‍යතාව වුවමනාවලට උදාහරණ අවශ්‍යතාව වුවමනාවලට උදාහරණ අවශ්‍යතා හා වුවමනාවලට උදාහරණ අවශ්‍යතා හා වුවමනාවලට උදාහරණ පුතේ අවශ්‍යතා වුවමනාවලට උදාහරණ chart එක ඇඳ ගන්න අවශ්‍යතා පැත්ත පුතේ පොඩියට ගන්න අවශ්‍යතා පැත්ත පොඩියට ගන්න වුවමනා පැත්ත ලොකුවට ගන්න පුතේ වුවමනාවලට උදාහරණ ලියන්නට ඕන වුවමනා බත් පාන් කඩල කව්පි කොකා කෝලා ස්ප්‍රයිට් තව මොනවද තියෙන්නේ පුතේ ෆැන්ටා පුතේ ওই විදිහට ලියන්න
පුතේ ඔක අපි යන ගමන් ළමයිට වීඩියෝ එක බලන්න දෙමු. නැත්නම් ওই වීඩියෝ එකේ ලොකු දෙයක් බලන්න නැහැ. පුතාලා අවශ්‍යතා වුණා පිළිබඳව වීඩියෝ එකක් පුතේ ඔයගලන්ට පසුතලින් ප්ලේ වෙනවා. ඒකත් බල මේක ලියන්න ඔයාට ලියන්න විනාඩි 5ක් දෙනවා chart එක පුරවන්න 10ක් තියෙනවා පුතේ යටින් යටට ඔක්කොම පුතේ ඔයා ලියලා ඊට පස්සේ වීඩියෝ එකත් බලන ගමන් වැඩේ කරන්න. බෝඩ් එක පුතේ එක පැත්තකින් ස්ක්‍රීන් එකේ අපි පෙන්නනවා අනිත් පැත්තේ අපි වීඩියෝ එක පෙන්නනවා. A personal narrative is a true story about your life. You write about something that පුතේ මම ඕගලන්ට ලියන්න වෙලාව දීපු නිසා වීඩියෝ එක ප්ලේ කරේ නෑ. දැන් අපි වීඩියෝ එක ප්ලේ කරනවා. පුතේ පොඩි ඉංග්‍රීසි ක්ලිප් එකක් අවශ්‍යතාව වුණා. ඉංග්‍රීසියෙන් චුට්ටක් අහලා බලමු. පින්තූරු ටිකක් දකිද්දි ඔයාලට පාඩම ඔළුවට යන නිසායි මම පින්තූරු ටිකක් ඔයාලට දාන්නේ. ඒ පින්තූරු ටික ස්ක්‍රීන් දෙකක් මම ඔයාලට ෂෙයා කරලා තියෙනවා. එක ස්ක්‍රීන් එක බෝඩ් එක තියෙනවා. අනිත් ස්ක්‍රීන් එකේ වීඩියෝ එක ප්ලේ වෙනවා. අපිට පුළුවන් වීඩියෝ එක බලමු වීඩියෝ. Economics for Kids by Teaching Without Frills. What are needs? Needs are things that you must have to live, like food, water, air, and shelter. We need food to eat and water to drink to help keep our bodies healthy. We need air for our lungs to breathe. And we need shelter, like a house or an apartment, to keep us safe. What else do you need? We all have different needs to stay safe and healthy. What are wants? Wants are things you would like to have, like toys, games, candy, and computers. Wants might be fun to have, or they might even make your life easier. But you don't need them in order to survive. What types of things do you want? Sometimes it can be difficult to decide if something is a need or a want. Let's look at a few examples and see what you think.
A hamburger. Is that a need or a want? Well, you do need පුතේ food, ඔය ආහාර පෙන්වන්නේ. but do you have to have a hamburger? No, that just might be the. ඔය ආහාර ඉටු කරගන්නේ විදිය. කන්න පුළුවන් කෑම ටික. How about trees and plants? Are those things that we need or want? Well, plants are really important because they create other things that we need, like oxygen to breathe, and a lot of the food that we eat comes from plants. What about a car? Is that something you need or want? This one's pretty tough because cars do make life easier for some people. But you don't need to have one. You could walk, ride a bike, or take a bus. So how do people get all of the things that they need and some of the things that they want? Check out the other videos in this series to learn more. And if you're a teacher, you can find Teaching Without Frills on Instagram, Facebook, Pinterest, and TPT. Thanks for watching. පුතාලා ඔයගොල්ලෝ උත්තර දීලා තියෙන්නේ බලමු ඔයගොල්ලෝ ලියපු උත්තර හරිද කියලා පුතේ බලන්න පුතේ ආහාර වලට බත් පාන් කඩල කව්පි ස්ප්‍රයිට් ඇඳුම් වලට ඔරලෝසුව පනාව සපත්තුව පහක්වත් ඕන පුතේ ඔරලෝසුව සපත්තුව පනාව කලිසම ගවුම කමිසය සාරිය පුතේ වාසස්ථාන හරිද පුතේ මන්දිර පැල්පත් කූඩාරම් මන්දිර පැල්පත් කූඩාරම් දෙමහල් නිවාස මුඩුක්කු නිවාස පේරි නිවාස පුතේ ඊට පස්සේ පහක් ඕන හැම එකටම පුතේ අධ්‍යාපනයේට පුතේ අධ්‍යාපනයේට පාසල් විශ්වවිද්‍යාල පාසල් විශ්වවිද්‍යාල පොත්පත් ගුරුවරු පුතේ එතකොට පුස්තකාලය පුතේ ඊට පස්සේ සෞඛ්‍යයට පුතේ වෛද්‍යවරු ගුරුවරු වෛද්‍යවරු එයින් ගියාම පුතේ වෛද්‍යවරු බෙහෙත් රෝහල් ඩිස්පෙන්සරිය පුතේ වෛද්‍යවරු බෙහෙත් රෝහල් වෛද්‍ය සායන හෙදියන් ආරෝග්‍ය ශාලා පුතේ සෞඛ්‍යයට පස්සේ ඊළඟට පුතේ ලිව්වත් දන්නේ ප්‍රවාහනයට පුතේ ප්‍රවාහනයට ඔය ලියන්නට උන පුතේ ප්‍රවාහනයට බස් රථය දුම්රිය ලොරි රථය ගුවන් යානා පහක් ලියන්න පුතේ ප්‍රවාහනය ඊට පස්සේ පුතේ sannivedanayට පුතේ බලන්න පහක් හරිද කියලා දුරකථනය Skype
ඊමේල්, WhatsApp, රූපවාහිනිය, ගුවන් විදුලිය. පුතේ සංනිවේදනයේට පස්සේ ඊළඟට ආදරය බලන්න හරිද කියලා ආදරයට පුතේ දෙමව්පියන් පහක් ඕනා වැඩිහිටියන් ගුරුවරුන් නෑදෑයන් ඥාතීන් යහළුවන් ඒ ඔක්කොම හරි ආදරයට පස්සේ පුතේ ආරක්ෂාව පුතේ ආරක්ෂාවට පොලිසිය හමුදාව පෞද්ගලික ආරක්ෂක සේවා ආරක්ෂක කැමරා පෞද්ගලික ආරක්ෂක සේවා තව පුතේ ආරක්ෂක සුනකයින් මුරකරුවන් පුතේ ආරක්ෂාවට පස්සේ අවසාන එක පුතේ විනෝදය ක්‍රීඩා කිරීම පුතේ විනෝදයට පුතේ ක්‍රීඩා කිරීම ගීත ගැයීම නැටීම මුද්දර එකතු කිරීම වගා කිරීම පොත් කියවීම ඒ දේවල් ටික ඇති පුතේ අද අපි කතා කරන අවසාන මාතෘකාවට යමු ඒ තමා පුතේ අවශ්‍යතා හා වුමනා අතර වෙනස්කම් මාතෘකාව අවශ්‍යතා හා වුමනා අතර වෙනස්කම් අවශ්‍යතයි වුමනායි අතර වෙනස්කම් අද අපේ අවසාන මාතෘකාව එතනින් අපි අද ක්ලාස් එක ඉවර කරනවා අවශ්‍යතා හා වුමනා අතර වෙනස්කම් අවශ්‍යතා හා වුමනා අතර වෙනස්කම් what are the difference between human needs and wants මොනවද වෙනස්කම් පුතේ ඒ කියන්නේ ආහාර අවශ්‍යතා කියන්නේ වුමනා කියන්නේ බත් පාන් කඩල කවුපි අවශ්‍යතායි වුමනායි අතර වෙනස්කම් පුතේ හොඳට අහගන්න මෙතනින් අපේ පාඩම අද දවසට අපි ඉවර කරනවා අවශ්‍යතා වුමනා අතර වෙනස්කම් ටික කියලා දීලා පුතේ පළවෙනි එක පුතේ අවශ්‍යතා සරලයි පුතේ අපි මොනා කෑවත් පුතේ බඩ පිරෙනවා මොනා ඇඳක් විලි වැහෙනවා මොන ගෙදරක වාසය කරත් පුතේ අපිට අවුවෙන් වැස්සෙන් බේරිලා ඉන්නට පුළුවන් අවශ්‍යතා පුතේ සරලයි හැබැයි පුතේ වුමනා කොහොමද පුතේ වුමනා සංකීර්ණයි මොන දේ කෑවත් බඩ පිරුණට ඔයා ආස KFC යන්න මැක්ඩොනල්ඩ් යන්න බර්ගර් කිං යන්න පුතේ වුමනාව සංකීර්ණයි මොන දේ ඇඳක් විලි වැහුණට ඔයා ආස ගෑනු ළමයි ආස දිගට ෆ්‍රොක් එකක් දාන්න පිරිමි ළමයි ආස ලස්සන අද්දිග ෂර්ට් එකක් ඇඳලා ඩෙනිමක් දාලා බෙල්ට් එකක් දාලා ඩෙක් ෂූස් දෙකක් දාන්න පුතේ වුමනාව සංකීර්ණයි
දෙවෙනි එක. පුතේ අවශ්‍යතා සීමිතයි limited. අවශ්‍යතා චුට්ටයිනේ පුතේ තියෙන්නේ. ආහාරයි, ඇඳුමුයි, වාසස්ථානයි, සෞඛ්‍යයි, අධ්‍යාපනයයි, ප්‍රවාහනයයි, සංනිවේදනයයි, ආදරයයි, ආරක්ෂාවයි, විනෝදයයි. only පත්තු 10යි තියෙන්නේ. අවශ්‍යතා 10යි. හැබැයි මගේ පුතේ අවශ්‍යතා සීමිතයි වුණාට වූමනා පුතේ unlimited අසීමිතයි මගේ පුතේ. වූමනා සීමිතයි. අවශ්‍යතා සීමිතයි, වූමනා අසීමිතයි. පුතේ වූමනා බලන්න අවශ්‍යතාවයේ ආහාර වූමනාවල පුතේ කෑම නෙමෙයි වූමනාවල රොටිම ගන්න රොටිම තියෙනවා පුතේ 50ක් විතර. කොත්තු රොටි, බිත්තර රොටි, මස් රොටි, එළවලු රොටි, ප්ලේන් රොටි, ලේන්සු රොටි, උඹස් රොටි, නිකන් රොටි, පොල් රොටි පුතේ රොටිම තියෙනවා පුතේ 50ක් විතර. පුතේ අවශ්‍යතා 10යි වූමනා පුතේ ගොඩායි අසීමිතයි. තුන්වෙනි එක පුතේ අවශ්‍යතා පොදුයි වූමනා උත්තරේ විවිධයි. පුතේ මොන දේ කෑවත් බඩ පිරෙනවා. මොන දේ ඇන්දත් විලි වැහෙනවා. පුතේ අවශ්‍යතා පොදුවේ මිනිස්සුන්ට එක හා සමානයි පොදුයි. ඔයාටත් බඩගින්න ඇති වෙනවා මටත් බඩගින්න ඇති වෙනවා. ඔයා ඇඳුම් අඳින්න ඕනේ මමත් ඇඳුම් අඳින්නට ඕන. අපි හැමෝටම අවශ්‍යතාව පොදුයි. හැබැයි වූමනාව පුතේ විවිධයි. පුතේ වූමනාව විවිධයි. පුතේ වූමනාව විවිධයි කියලා කියන්නේ මගේ පුතේ වූමනාව විවිධයි කියලා කියන්නේ මගේ පුතේ ඔයා ආස කොත්තු රොටි කන්න. පුතේ මම ආස පුතේ කඩල කන්න. ඔයා ආස ගවුමක් අඳින්න මම ආස සරමක් අඳින්න. පුතේ ඔයා ඇඳ මමත් ඇඳ අපි දෙන්නට අවශ්‍යතාව පොදුයි. හැබැයි අපි ඇඳපු විදිහ විවිධයි. නේ පුතේ මතක තියාගන්න අවශ්‍යතා පොදුයි හැබැයි වූමනාව විවිධයි. හතරවෙනි එක අවශ්‍යතාවයේ පුතේ ජීවත් වෙන්න පුතේ අත්‍යවශ්‍යයි. වූමනාව පුතේ ජීවත් වෙන්න පුතේ අත්‍යවශ්‍ය නැහැ. අවශ්‍යතාවයේ පුතේ ජීවත් වෙන්න අත්‍යවශ්‍යයි. අනිවාර්යෙන් කන්න ඕන, අනිවාර්යෙන් අඳින්න ඕන, අනිවාර්යෙන් ගියක් දොරක් තියෙන්න ඕන පියාදර සහෝදර සහෝදරවරුනි. හැබැයි වූමනාව අත්‍යවශ්‍ය නැහැ. පුතේ කොත්තුම කන්න ඕනද ජීවත් වෙන්න? නෑ. ගවුමක් මඳින්න ඕනද ජීවත් වෙන්න? නෑ. මගේ පුතේ අවශ්‍යතා ජීවත් වෙන්න අත්‍යවශ්‍යයි. නමුත් වූමනාව ජීවත් වෙන්න අත්‍යවශ්‍ය නෑ. not essential. final one. පුතේ අවශ්‍යතා මානව උත්පත්තිය සමග ජනිත වෙනවා. අවශ්‍යතා ඉපදෙද්දිම ඇති වෙනවා. ඉපදෙද්දිම ළමයි අම්මි කුක්කු කී පුතේ අපි හැමෝම කිරි ඉල්ලගෙන පුතේ කෑ ගහලා අඬාගෙන එන්නේ. ඉපදෙද්දිම අපිට බඩගින්න ආවා. ඉපදෙද්දිම අපිට ඇඳුම් ඕන. ඉපදෙද්දිම අපිට ගයක් දොරක් ඕන පුතේ අපිට ඉන්න කොහෙද නැත්තම් ඉන්නේ පාරේද? පුතේ අවශ්‍යතා ඉපදෙද්දිම ඇති වෙනවා. මානව උත්පත්තියත් සමග ජනිත වෙනවා. හැබැයි පුතේ වූමනක් ඇති වෙන්නේ ඉපදෙද්දිම නෙමේ පුතේ ප්‍රචාරණය නිසා තමයි පුතේ වූමනා ඇති වෙන්නේ. වූමනා ඇති වෙන්නේ මොකක් නිසාද? ප්‍රචාරණය නිසා. පුතේ ටීවී එකේ ඇඩ් දකිද්දි තමයි කෑම කන්න හිතෙන්නේ. පීසා හට් එකේ පීසා එක අදින ගානට පුතේ රබර් වගේ පුතේ චීස් එළියට පයින්නවා. අපිට ඉතින් පීසා කන්න ආසයි. මැතිව්ස් පුතේ මයිලෝ බොනවා 6 එකක් ගහනවා. අපි හිතන්නේ මැතිව්ස් 6 එක ගැහුවේ මයිලෝ බීලා කියලා. අපිත් මයිලෝ බොනවා. පුතේ බිස්කට් එකක් ගත්තාම පුතේ ආයි ෂෝයි රහ බිස්කට් එකක් පුතේ මෙන්න පුතේ බිස්කට් එක මංචි බිස්කට් එකක් කනවා පුතේ බිස්කට් එක ඇතුළේ ක්‍රීම් ඔක්කොම එළියට පයින්නවා. ඉතින් පුතේ අපිත් තරම් බිස්කට් පැකට් එක කනවා. හැබැයි ක්‍රීම් ඇතුලේ නෑ පුතේ. ක්‍රීම් ටික කුඹි කාලා. පුතේ ටීවී එකේ ඇඩ් දකිද්දි තමයි පුතේ අපිට උත්තරේ ටීවී එකේ ඇඩ් දකිද්දි තමයි පුතේ අපිට ඒම කෑම තියෙනවා කියලා මතක තියෙන්නේ. අවශ්‍යතාව පුතේ ඉපදෙද්දි නැති වුණාට වූමනා ඇති උනේ ප්‍රචාරණය නිසා. මගේ පුතේ අපි ඔය ටික ලියාගෙන අද දවසේ අපේ වැඩ ටික ඉවර කරමු. අවශ්‍යතාව වූමනා අතර වෙනස්කම් බෙදුවා පොත දෙකකට එක පැත්තක අවශ්‍යතා අනිත් පැත්තේ වූමනා. එක පැත්තක අවශ්‍යතා අනිත් පැත්තේ වූමනා.
පුතේ අවශ්‍යතා හා වුමනා අතර වෙනස්කම් දෙකකට බෙදුවා. අවශ්‍යතා පැත්තේ ගන්න පුතේ අවශ්‍යතා පැත්තේ සීමිතයි. අවශ්‍යතා පැත්තේ පුතේ සීමිතයි. අවශ්‍යතා පැත්තේ පුතේ සීමිතයි. අවශ්‍යතා පැත්තේ සීමිතයි. අවශ්‍යතා පැත්තේ සීමිතයි. අවශ්‍යතා පැත්තේ සීමිතයි. වුමනා පැත්තේ පුතේ අසීමිතයි. එක සීමිතයි අසීමිතයි. දෙක පුතේ දෙක අවශ්‍යතා පැත්තේ පොදුයි. අවශ්‍යතා පැත්තේ පොදුයි. වුමනා පැත්තේ පුතේ විවිධයි. අවශ්‍යතා පැත්තේ පොදුයි. වුමනා පැත්තේ විවිධයි. අවශ්‍යතා පොදුයි. වුමනා පැත්තේ පුතේ විවිධයි. තුන පුතේ තුන ගන්න. තුන අවශ්‍යතා පැත්තේ ගන්න පුතේ ජීවත් වීමට අත්‍යවශ්‍යයි. ජීවත් වීමට අත්‍යවශ්‍යයි. ජීවත් වීමට අත්‍යවශ්‍යයි. පුතේ එහා පැත්තේ ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය නොවේ. ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය නොවේ. ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය නොවේ. හතර පුතේ අවශ්‍යතා පැත්තේ සරලයි. අවශ්‍යතා පුතේ සරලයි. වුමනා පැත්තේ සංකීර්ණයි. අවශ්‍යතා සරලයි එහා පැත්තේ පුතේ වුමනා පැත්තේ සංකීර්ණයි. අවශ්‍යතා සරලයි වුමනා සංකීර්ණයි. ඊළඟට පුතේ ඊළඟ එක පුතේ දැන් ඔයා ලිව්වේ අවශ්‍යතා
නිර්මාණය කළ නොහැක වුමනා නිර්මාණය කළ හැක කියලා ලිව්වා. ආය අවශ්‍යතා සරලයි වුමනා සංකීර්ණයි කියලා ලිව්වා. අවශ්‍යතා සරලයි වුමනා සංකීර්ණයි. ඊළඟ එක පුතේ අවශ්‍යතා පැත්තේ ප්‍රාථමිකයි. අවශ්‍යතා පැත්තේ ප්‍රාථමිකයි. ප්‍රාථමිකයි. වුමනා පැත්තේ පුතේ ද්විතීකයි. අවශ්‍යතා ප්‍රාථමිකයි. පළවෙනියට ඇති වෙන්නේ පුතේ අවශ්‍යතා. දෙවෙනියට ඇති වෙන්නේ වුමනා. අවශ්‍යතා ප්‍රාථමිකයි. වුමනා ද්විතීකයි. පුතේ අපිට පුතේ මට එක්කෙනෙක් කියන්න අවශ්‍යතාව වුමනා අතර වෙනස්කම් කීයක් ලිව්වද කියලා මයික් එක ඔන් කරගෙන මට කමෙන්ට් එක දෙන්න බලමු මාව ඇහෙනවද කියලා. නවෝදයා කාවින්දී අවශ්‍යතාව වුමනා අතර වෙනස්කම් කීයක් ලිව්වද නවෝදයා? නවෝදයා දුව මාව ඇහෙනවද? අචිනි කෞෂි මාව ඇහෙනවද පුතේ? ඕමේ මගේ ළමයි ටික මොකෝ කතා කරන්නේ නැත්තේ? අපි අපේ සෙට් එකනේ. පුතේ කීයක් ලිව්වද ඔක්කොම? දැන් කීයක් ලිව්වද පුතේ අවශ්‍යතාව වුමනා අතර වෙනස්කම්? මීනා කිනමා පුතේ අවශ්‍යතාව වුමනා අතර වෙනස්කම් 6ක් විතර ලිව්වා. මට ලෝකන්ගේ වීඩියෝද? පුතේ අවශ්‍යතාව වුමනා අතර වෙනස්කම් 6ක් දීලා තියෙනවා. අන්තිමට මට පොඩ්ඩක් කියන්නට ඕනේ කියලා දෙන්නට ඕනේ පුතේ. පළවෙනියටම අවශ්‍යතාවය ඇති වෙන්නේ ඒකට අපි කියන අවශ්‍යතාව ප්‍රාථමිකයි. වුමනාව පුතේ ද්විතීකයි. වුමනාව දෙවෙනියට ඇති වෙන්නේ. පුතේ අපි අද ඔතනින් නතර වෙනවා. ඊළඟ දවසේ පුතේ අපි කතා කරන්නේ අවශ්‍යතාව වුමනා අතර තියෙන සම්බන්ධතාවය. පුතේ අද අපේ ක්ලාස් එකේ ළමයි ගොඩාක් රෙජිස්ටර් වෙලා තිබ්බා. පුතේ ඔන්ලයින් ක්ලාස් එකට සහභාගී වෙද්දී පුතේ හොඳට ඔබ නෙට්වර්ක් කනෙක්ෂන් එකේ ස්ට්‍රෝං තැනකට ඉඳන් සහභාගී වෙන්න. මේ සතිය දෙක අපිට මෙහෙම යන්න වෙයි. මහන්සි වෙලා වැඩ කරන්න ඌමනාවෙන් උනන්දුවෙන් වැඩ කරන්න. පුතේ අපි අද රෑ වෙද්දී පුතේ අපිට රෑ වෙද්දී පුළුවන් නේද අද අපේ ක්ලාස් එකේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න? අද රෑ වෙද්දී පුතේ අපේ මේ ක්ලාස් එක සහභාගී වෙච්ච නැති දරුවෝ වෙනුවෙන් වීඩියෝ එක අප්ලෝඩ් කරන. ඔයගලන්ට වීඩියෝ එක බලන්නත් පුළුවන්. පුතාලා මහන්සිලා වැඩ කරන්න පාඩම් කරන්න. අච්චු පොත් හම්බ වෙලා නැති අය ගෲප් එකට මැසේජ් එකක් මම අද දාන්නම් අච්චු පොත දාන්නම්. ඒතරවට අච්චු පොත බලා ගන්නට පුළුවන්. උනන්දු වෙලා වැඩ කරන්න. පුතේ අද ගොඩාක් ළමයි මට කෝල් කරා. කෝල්ස් මට අද 200කට ආසන්න සංඛ්‍යාවක් ආවා. මම ඒ ඔක්කොම කෝල්ස් හරවලා තියෙන්නේ පුතේ මගේ සම්බන්ධීකාරකවරුන්ට. ඉතින් ඒගොල්ලෝ කිව්වා සර් ගොඩාක් අයට අද රෙජිස්ටර් වෙන්න ඉන්න බැරුව ගියා කියලා. එයාලා ඊළඟ දවසේ රෙජිස්ටර් කරන්න කියලා. ගොඩාක් දරුවෝ රෙජිස්ටර් වෙලා තියෙන පුතේ මගේ ගෙදර ක්ලාස් එක ටැලන්ට් කියන තැන කුඩා පාඩුව. ඒකේ රෙජිස්ටර් වීම 95%කටත් වඩා වැඩි. ඉතින් ඒ ළමයිටත් ස්තුතියි මගේ ගෙදර ක්ලාස් එකේ ළමයි. ඉතින් අපි මේ විදිහට සතියක් දෙකක් යමු. මේ පහසුකම යටතේ මේ විදිහට පුතේ අපි වැඩේ ගොඩ දාගමු. අපිට 2022 O level විභාගය ලියන්න සඳහා. පුතේ 10 වසරේ තමා පුතේ ඔබ මහන්සි වෙලා වැඩිපුර වැඩ කරන්නට ඕන. මතක තියාගන්න 10 වසරේ තමා විෂය නිර්දේශය ලොකු. 10 වසරේ කොමර්ස් පාඩම් 12යි, ගණන් පාඩම් 25යි, විද්‍යාව 20යි, ආගම 25යි, පාඩම්
ගොඩක් තියෙනවා. ඒ නිසා පුතේ මහන්සිලා ඌමනාවෙන් උනන්දුවෙන් ආසාවෙන් වැඩ කරන්න. අපි එන ලබන සතිය 4 වෙනි ඔන්ලයින් ක්ලාස් එක සමග හම්බ වෙනවා. යාළුවන්වත් දැනුවත් කරන්න වැඩේ අපි මහන්සිලා ඌමනාවෙන් උනන්දුවෙන් කැපවීමෙන් කරමු. පුතාලා හැමෝටම ආයුබෝවන්. God bless.